Good afternoon ළමයි මේ අද අපි ඉන්ඩිවිජුවල් ඩිෆරන්සස් කරන්න කලින් අර පාස් පේපර්ස් කරමු කියලා කිව්වනේ. ඒ හින්දා අපි ඊයේ කරපු ලෙසන් එකෙන් මම පාස් පේපර්ස් 3ක වගේ බලලා ප්‍රශ්න ලියාගත්තා. එතකොට අපි ඉගෙන ගත්ත ඒ වලින්ම තමයි තියෙන්නේ. එහෙම අමාරු ප්‍රශ්න නෙමෙයි. එකක් තියෙනවා knowledge of organizational behavior is useful for a manager as it enables him only to control human behavior in organization. එතකොට ඒ ස්ටේට්මන්ට් එකට අපිට කමෙන්ට් කරන්න කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර ඒකට මාක්ස් 4ක් දෙනවා. එතකොට මේ ප්‍රශ්නේ වැදගත්ම තැන ඇවිල්ලා highlight කරත් ඒක කියනවා only to control human behavior කියලා. එතකොට අපි ඉගෙන ගත්තා අපි ඊයේ කිව්වා මේ organizational behavior කියන එක අපි ස්ටඩි කරන එක ඉන්ක්ලූඩ් වෙනවා අපි behavior එක control කරන එක විතරක් නෙමෙයි අපි understanding prediction and control. එතකොට මේකට තව ඇඩ් වෙන්න ඕනේ. දැන් මෙයාලා ප්‍රශ්න කියන්නේ අපිට human behavior එක control කරන්න විතරක් මැනේජර් කෙනෙක්ට හම්බෙන හින්දා organizational behavior වැදගත් කියලා. එතකොට අපිට මේ ස්ටේට්මන්ට් එකට කමෙන්ට් කරන්න කියලා තියෙන හින්දා අපිට කොහොමද අපි ආන්සර් එකක් ලියද්දි සාමාන්‍යයෙන් ෆ්ලෝ එකක් තියෙන්න ඕනනේ. අපිට මුලින්ම organizational behavior කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් organizational behavior includes a understanding, prediction and control of human behavior in an organization කියලා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් එතකොට ඒ අනුව අපිට තේරෙනවා ඒක කන්ට්‍රෝල් කරන්න විතරක් නෙමේ කන්ට්‍රෝල් කරන්න කලින් අපි behavior එක තේරුම් ගන්න ඕනේ පුරෝකථනය කරන්න ඕනේ. එතකොට ඒ දෙකම අපිට organizational behavior එක ස්ටඩි කරාම මැනේජර් කෙනෙක්ට ඒක පුළුවන් වෙනවා. එතකොට ඊට අමතරව මම අර ඊයේ නෝට් එකේ මේ ස්ලයිඩ් එකේ නෑ කියලා මම කිව්වා මැනේජර් කෙනෙක්ට කොහොමද organizational behavior එක වැදගත් වෙන්නේ කියලා පොයින්ට්ස් 5ක් කිව්වා. එතකොට අපිට අරක කිව්වට පස්සේ ඒ ටිකත් කියන්න පුළුවන්. ඒ කියන්නේ organization එක සහ employees අතර තියෙන relationship එක අඳුර ගන්න පුළුවන්. අපිට human resource එකෙන් උපරිම utilize කරගන්න පුළුවන්. එතකොට අපිට labor relation problems ඒ වගේ දේවල් solve කරගන්න පුළුවන්. එතකොට ඒවා කියන්න පුළුවන්. මාක්ස් 4ක්නේ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තිබ්බා. Hawthorne study is the key milestone in the historical evolution of organizational behavior කියලා. ඒකේ parts දෙකක්. ඒකේ පළවෙනි එකේ අහලා තියෙනවා briefly explain the stages of the Hawthorne experiment. එතකොට ඒක නිකන් කියන්නේ අපිට stages 4 නිකන් explain කරන්න කියලා. එතකොට අපිට කියන්න පුළුවන් ඊයේ මම මේ 4 කියලා දුන්නා. පළවෙනි එක elimination studies, ඊට පස්සේ assembly test room, ඊට පස්සේ interview process, ඊට පස්සේ bank wiring observation room. එතකොට ඒ 4 අපිට ඒකේ කෙලින්ම stages 4නේ explain කරන්න කියන්නේ. ඒ හින්දා අපිට කෙලින්ම නිකන් stages 4 ලියලා ඒක explain කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙම තව පාඩ B එක. ඒකේ තියෙනවා findings of Hawthorne experiment can be used to understand present day work behavior. ඒ ස්ටේට්මන්ට් එක එලබරේට් කරන්න කියලා. ඒකට මාක්ස් 7ක්. කලින් අර ස්ටේජස් 4 එක්ස්ප්ලেইন කරන එකට මාක්ස් 5ක්. එතකොට අපිට දෙවෙනි එකට කියන්න පුළුවන් අපි කිව්වා මේ Hawthorne study එකේ key findings ටිකක් අපි කිව්වා. එතකොට ඒ දේවල් අපිට කොහොමද present day work behavior එක relate කරන්න පුළුවන්. ඇත්තටම බැලුවොත් දැන් කාලේ වුණත් මේ එම්ප්ලොයිස්ලා මොටිවේට් වෙන්නේ ගොඩක්ම එයාලගේ ඇටිටියුඩ් එක සහ සෝෂල් ඇස්පෙක්ට්. ඒ කියන්නේ එම්ප්ලොයි කෙනෙක්ට තේරුණොත් එයා ගොඩක් ඉම්පෝර්ටන්ට් කියන එක, කම්පැනි එකට ඉම්පෝර්ටන්ට් කියන එක සහ එයාව ඔබ්සර්ව් වෙනවා කියලා තේරුණොත් ඇත්තටම එයාගේ බිහේවියර් එක අපිට වෙනස් කරන්න පුළුවන්. එතකොට අපිට මුලින්ම මේකෙදි කියන්න පුළුවන් Hawthorne study එකේ key findings මොනවාද කියලා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් දැන් වර්තමානයේ වුණත් එම්ප්ලොයිස්ලව අපිට මොටිවේට් කරන්න ඕන අපි ඒගොල්ලන්ට එක එක ඉන්සෙන්ටිව්ස් ඒ වගේ ෆිසිකල් ෆැක්ටර්ස් දෙනවට වඩා ඇත්තටම මොන හරි ඔබ්සර්ව් කරන සිස්ටම් එකක් නිකන් හරි තිබ්බොත් ඒ කියන්නේ
CCTV හරි නැත්තම් අපි මෙයාලා ඉන්ටර්නෙට් යූස් කරන විදිය හරි අපි ඔබ්සර්ව් කරනවා නම් එතකොට අනිත් දේවල් කරන්නේ නැතුව එයාලා කම්පැනි එක වෙනුවෙන් කැප වෙනවා වැඩි මොකද එයාලව ඔබ්සර්ව් කරන හින්දා. එතකොට අපිට දැන් කලින් අපි කතා කරපු හෝත්‍රෝන් ඉෆෙක්ට් එකත් මේ හෝත්‍රෝන් ස්ටඩි වල ෆයින්ඩින් එකක්නේ. එතකොට අපිට ඒක ගැන ගොඩක් කියන්න පුළුවන්. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තිබ්බා social learning is the most suitable theory to understand the current complex human behavior. discuss කියලා මාක්ස් 8ක්. එතකොට අපි behavior එක ගැන කියන්න පුළුවන් theories 3ක් ගැන කතා කරා. අපි අර classical condition operant condition එක theory එක තිබ්බා. ඊට පස්සේ cognitive framework එක, ඊට පස්සේ social learning framework එක. එතකොට social learning framework එකෙන් තමයි ඇත්තටම කිව්වේ. එතකොට ඒක කලින් ෆ්‍රේම්වර්ක් දෙකේ එන එකතුවකුත් ඒකේ තියෙනවා. ඒ කියන්නේ ඒකේ කියනවා ෆැක්ටර්ස් 3ක බලපෑමෙන් තමයි බිහේවියර් එක තීරණය වෙන්නේ. cognitive factor, environmental factors and behavioral factors. එතකොට ඒකෙදි කියනවා කෙනෙක්ගේ බිහේවියර් එක නැත්තම් කෙනෙක් මොන හරි දෙයක් ඉගෙන ගන්න විදිය තීරණය වෙන්නේ එයා තුල තියෙන ෆැක්ටර්ස් සහ එන්වයරන්මන්ට් එකෙන් එන දේවල් සහ එයාගේ බිහේවියර් එකට එයා කලින් යට ලැබුණු එක්ස්පීරියන්සස් මොනවාද? ඒ කියන්නේ එයා කලින් මොකක් හරි හැසිරුණු විදියකින්ද එයාට පනිෂ්මන්ට් එකක් ලැබුණා නම් එතකොට එයා අනාගතයේදී එයාගේ බිහේවියර් එකට ඉම්පැක්ට් එකක් තියෙනවා. එයා ඒ දේ නොකර ඉන්නවා. එතකොට ඒ වගේම තමයි අපි ඒකේ කිව්වා අර බෝබඩෝල් එක්ස්පෙරිමන්ට් එකෙන් අපි කිව්වා කෙනෙක් තමන්ගේ බිහේවියර් එක නැත්නම් එයා දෙයක් ඉගෙන ගන්නවා වෙන කෙනෙක්ට පනිෂ්මන්ට්ස් රිවෝඩ්ස් ලැබෙන විදිය බලාගෙන. එතකොට අනිත් ෆ්‍රේම්වර්ක් දෙකට වඩා මේකෙන් දැන් තියෙන සංකීර්ණ බිහේවියර් එක ගැන ගොඩක් පැහැදිලි කරනවා. එතකොට අපිට මේකට ආන්සර් එක ලියද්දි මුලින්ම social learning framework එක ගැන සම්පූර්ණයෙන්ම කියලා ඉන්න පුළුවන්. මාක්ස් 8ක් හම්බෙන ඉඳා. එතකොට අපිට අර බෝබඩෝල් එක්ස්පෙරිමන්ට් එකේ කොටසකුත් කියන්න පුළුවන්. කියලා අපිට කියන්න පුළුවන් කලින් ෆ්‍රේම්වර්ක් දෙකෙන්ම නැති මේකේ තව අලුත් කොටසක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ අපි ඔබ්සර්ව් කරලා දෙයක් ඉගෙන ගන්නවා කියන එක ඒක වර්තමානයේ තියෙන සංකීර්ණ බිහේවියර් එකට ගොඩක් ගැලපෙනවා කියන එක. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තිබ්බා organizational behavior can be considered as the key to the whole area of management as it aims at understanding human behavior. ඒකටත් කමෙන්ට් කරන්න කියලා මාක්ස් 4ක්. එතකොට අපිට කියන්න පුළුවන් මුලින්ම මැනේජ්මන්ට් කියලා කියන්නේ මොකද්ද? අපි කළමනාකරණය කියලා කියන්නේ අපේ ඕගනයිසේෂන් එකේ තියෙන අපි අපේ goals achieve කරගන්න මිනිස්සුන්ව ඒ කියන්නේ human resource එක සහ අනෙකුත් resources අපි කොහොමද manage කරන්නේ ඒවා කොහොමද effectively and efficiently utilize කරන්නේ කොහොමද කියන එක තමයි කළමනාකරණය කියන්නේ. ඒතකොට කළමනාකරණයේ තව විවිධ ශේෂ්ත්‍රයක් තියෙනවා. අපි financial management, marketing management ඒ මොන එක ගත්තත් හැම එකකම employees ට තමයි වැදගත්ම දේ. එතකොට රිසෝසස් වලිනුත් අපි බැලුවොත් අපි කියනවා අපි human resource එක තමයි ගොඩක්ම වැදගත්ම සම්පත ලෙස ව්‍යාපාර සංවිධානයක සලකන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මැනේජ්මන්ට් එකේදී වෙන්නේ අපේ කම්පැනි එකේ රිසෝසස් අපි efficiently and effectively utilize කරනවා අපේ desired goals accomplish කරගන්න. එතකොට එහෙම කරන්න නම් අපි මුලින්ම කරන්න ඕනේ අපේ human resource එක control කරන එක. එතකොට human resource එක control කරන්න නම් අපිට එයාලගේ behavior එක ගැන තේරුම් ගැනීමක් සහ අපිට පුරවකථනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට අපිට ඒ අවශ්‍යතාවය සපුරන්නේ organizational behavior කියන subject එක නැත්නම් ඒ studies හරහා. එතකොට ඒ හින්දා අපිට ඒ statement එක හරි කියලා කමෙන්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා what do you understand by Hawthorne effect? ඒතර මං ඊයේ කෙටියෙන්ම කියනවා නම් Hawthorne effect එක කියලා කියන්නේ කෙනෙක් එයාගේ behavior එක වෙනස් කරන්නේ කිසිම fact එකක් නිසා නෙමෙයි එයාව observe කරන හින්දා. එතකොට අපිට කියන්න පුළුවන් ඒක නම් මාක්ස් 3ක්. එතන නිකන් Hawthorne effect එක කියන්නේ මොකක්ද කියලා අපි කිව්වම හරි. එතකොට අපිට කියන්න පුළුවන් අපි behavior එක කෙනෙක්ගේ change වෙන්නේ අපි
එක්ස්පෙරිමන්ට් එකට යොදාගන්න පැරාමීටර්ස් හින්දා නෙමෙයි. ඒ කියන්නේ අපි එක්ස්පෙරිමන්ට් එකට යොදාගන්නේ ලයිට්නින් ලෙවල් එකද නැත්නම් වෙනත් මොන හරි ජොබ් කන්ඩිෂන්ස් ඒ දේවල් හින්දා නෙමෙයි බිහේවියර් එක වෙනස් වෙන්නේ. මේ එක්ස්පෙරිමන්ට් එකේ ඉන්න පුද්ගලයා දන්න මාව දැන් ඔබ්සර්ව් වෙනවා. දැන් මාව කවුරු හරි බලාගෙන ඉන්නේ. අන්න ඒ හින්දා තමයි යාගේ බිහේවියර් එක චේන්ජ් වෙන්නේ. එතකොට ඒක තමයි හෝත්‍රෝන් ඉෆෙක්ට් එක කියලා කියන්නේ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තිබ්බා organizational behavior is an interdisciplinary subject. ඒකත් කමෙන්ට් කරන්න කියලා මාක්ස් 4ක්. එතකොට ඒක නම් මම ඒ විදියටම ඊයේ කියලා දුන්නා අපිට කියන්න පුළුවන් අපි organizational behavior කියන subject එක study කරන්නේ ගොඩක් විෂයන් වල අධ්‍යයනයන් ආශ්‍රයෙන්. අපි කිව්වා organizational behavior අන්තර් ශාස්ත්‍ර විෂයක් කියලා. එතකොට අපිට කියන්න පුළුවන් ඒකට සයිකොලොජි වල කන්ට්‍රිබියුෂන් එක තියෙනවා සෝෂියොලොජි වලින් කන්ට්‍රිබියුෂන් එකක් හම්බ වෙනවා. එතකොට පොලිටිකල් සයන්ස් ඉකොනොමික්ස් ඒ වගේ හැම විෂයකම කන්ට්‍රිබියුෂන් එක තියෙනවා. ඒ ආශ්‍රයෙන් අපි ඕගනයිසේෂනල් බිහේවියර් එක ස්ටඩි කරන හින්දා මේක ඉන්ටර්ඩිසිප්ලිනරි සබ්ජෙක්ට් එකක් කියලා. එතකොට මම දැන් අපි ඊයේ කරපු ලෙසන්ස් එකෙන් තමයි මේ ප්‍රශ්න ටික මේ ඔයාලා දැන් ප්‍රශ්නේ මුකුත් ස්ලයිඩ් එකේ පේන්නේවත් නැති හින්දා එහෙම තේරුණාද දන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අපි ඊළඟ ලෙසන් එකට යන්න කලින්. හරි එහෙනම් අපි අද ඉන්ඩිවිජුවල් ඩිෆරන්සස් පටන් ගමු. එතකොට මේකේ ලෙසන්ස් දෙකක් යන්නේ. එතකොට ඒ කියන්නේ ලෙසන්ස් දෙකේ තියෙන්නේ මෙහෙමයි. පළවෙනි ලෙසන් එකේ තියෙන perception and attitude ගැන. අපි මුලින්ම ඒ ස්ලයිඩ් එකට යන්නේ නේද? perception and attitude ඒක බොයියරේ නෑ නෑ මේ ස්ලයිඩ්ස් දෙකක් කියවනේ ඒකෙන් අර අනිත් ස්ලයිඩ් එක. ඔය ස්ලයිඩ් එකේ නෙමෙයි අනිත් තියෙන්නේ perception and attitude අනිත් එකේ තියෙන්නේ personality and values. එතකොට මේවා තමයි අපි කියන්නේ ඉන්ඩිවිජුවල්ස්ලා අතරේ වෙනස්කමක් ඇති වෙන්න බලපාන සාධක හතරක් ගැන තමයි කතා කරන්නේ. එතකොට මොනවාද මේ ඉන්ඩිවිජුවල් ඩිෆරන්සස් කියලා කියන්නේ. එතකොට ඉන්ඩිවිජුවල් ඩිෆරන්සස් කියලා කියන්නේ අපිව තවත් පුද්ගලයෙක්ගෙන් වෙන් කරන්න බලපාන සාධක. එතකොට අපි ගත්තම සමාජයක ඉන්න පුද්ගලයන් ගත්තම එකිනෙකට එක්කෙනෙක් හැම අතින්ම වෙනස්. ඒ කියන්නේ අපි එයාලගේ ෆිසිකල් ස්වරූපය ගත්තත් නැත්නම් කැමැති අකමැති ඒ වගේ අපි ඕනෙම දෙයක් ගත්තොත් ඒවා එකිනෙකට වෙනස්. එතකොට අපි කියනවා why do people behave differently? ඒ කියන්නේ මිනිස්සු ඇයි එකිනෙකට වෙනස් විදියට හැසිරෙන්න බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක ඇවිල්ලා physiological aspects, දෙවෙනි එක psychological aspects, තුන්වෙනි එක sociological aspects. එතකොට අපි කලින් කිව්වා වගේ ඉන්ඩිවිජුවල්ස්ලා අපි කිව්වා එක එක විදියට වෙනස්. බාහිර ස්වරූපයෙන් ගත්තොත් එයාලගේ කැමැති අකමැතිකම්, එයාලගේ පර්සනැලිටි එක ඒ වගේ හැම දෙයකින්ම වගේ වෙනස්. එතකොට මෙතන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. එහෙම ඉන්ඩිවිජුවල් ඩිෆරන්සස් ඇති වෙන්න physiological aspects, psychological aspects and sociological aspects. එතකොට මේ physiological aspects කියලා කියන්නේ අපේ කායික ශරීරය තුල තියෙන වෙනස්කම්. ඒ කියන්නේ උදාහරණයක් විදියට මෙහෙම කිව්වොත් දැන් අපේ තියෙනවා නියුරෝට්‍රාන්ස්මීටර්ස් කියලා එකක්. ඒක තමයි අපේ thinking pattern එක control කරන්නේ මේ නියුරෝට්‍රාන්ස්මීටර්ස් වලින්. එතකොට මේකට බලපෑමක් එල්ල වෙන්න පුළුවන් අපි නිකන් හරි
අපේ පෝෂණය මදිනා. ඒ කියන්නේ අපි unbalanced nutrition වගේ ගත්තොත් නැත්නම් අපි ඇල්කොහොල් මොන හරි යූස් කරොත් නැත්නම් විචලනය වගේ තත්ත්වයක් ආවොත් ඩිහයිඩ්‍රේෂන් එකක් ආවොත් අපේ මේ නියුරෝට්‍රාන්ස්මීටර්ස් වලට බලපෑමක් එල්ල වෙනවා. එතකොට නියුරෝට්‍රාන්ස්මීටර්ස් වලට බලපෑමක් එල්ල වුණාම අපේ thinking process එක ඒකෙන් වෙනස්කමකට ලක් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් හැමෝම දන්නවා අර unbalanced nutrition and dehydration නැතත් alcohol ගත්තම thinking pattern එක වෙනස් වුණාම automatically behavior එක වෙනස් වෙනවා. එතකොට අපි ඒක උදාහරණයක් විදියට ගන්නවා මේ physiological aspects. ඒ කියන්නේ අපේ කායික ශරීරයේ තියෙන දේවල් කොහොමද එක එක්කෙනාගේ behavior එක වෙනස් වෙන්න බලපාන්නේ කියලා. ඊට පස්සේ අපි psychological aspects ගත්තොත් මෙතන කියන්නේ personality එක ගැන. ඒ කියන්නේ අපි පුද්ගලයෝ දෙන්නෙක් ගත්තොත් මොකක් හරි එයාලට මොකක් හරි ටාස්ක් එකක් කරන්න තියෙනවා නම් එකම ටාස්ක් එක එක්කෙනෙක් දකින්න පුළුවන් මේක හරිම සිම්පල් දෙයක් විදියට. හරිම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් විදියට. ඒත් තව එක්කෙනෙක් ඒ ටාස්ක් එකම දකින්න පුළුවන් ගොඩක් අමාරු දෙයක් විදියට. එතකොට එතනදී බලපාන්නේ අපේ මානසික වශයෙන් දෙයක් තමයි එතන තියෙන්නේ. එතකොට එතන අපි කියන පර්සනැලිටි එක සම්බන්ධ ප්‍රශ්නයක් තමයි මෙතනදී තියෙන්නේ. එතකොට අපි තව දන්නවා ෆොබියා කියලා තියෙන මෙන්ටල් ඉල්නස් එකක්. ඒකෙදී අපිට වෙන්නේ කිසිම හේතුවක් නැතුව බය හිතෙනවා. කිසිම එතන ලොජික් එකක් නැහැ හැම දෙයකටම වගේ බය හිතෙනවා. එතකොට මේ වගේ ලෙඩක් තිබ්බොත් එතකොට අපේ behavior එක automatically control වෙනවා. අපි දේවල් අත්හදා බලන්න යන්නේ නැහැ. අපේ behavior එක හරියම limit වෙනවා. එතකොට මේක psychological aspect. ඊට පස්සේ අපි sociological aspects ගත්තොත් මෙතනට අයිති වෙන්නේ අපේ ආගම නැත්නම් urban rural differences. ඒ කියන්නේ අපි නගරේ ඉන්න කෙනෙක් ගමේ ඉන්න කෙනෙක්ට වඩා වෙනස් ඒවා. එතකොට අපේ social class එක එතකොට අපේ ජාතිය මේ වගේ දේවල් තමයි අපි sociological aspects. ඒ කියන්නේ සමාජ විද්‍යාත්මක සාධක විදියට ගන්න. එතකොට මේ දේවල් වෙනස් වෙද්දී අපේ expectations තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ නගරේ ඉන්න කෙනෙක්ගේ ගමේ ඉන්න කෙනෙක්ගේ expectations ගත්තොත් වෙනස්. එතකොට කැතලික් එක්කෙනෙක්ගේ බුද්දිස් එක්කෙනෙක්ගේ ගත්තොත් අපි පොඩි expectation එකේ වෙනසක් තියෙනවා. එතකොට මෙහෙම අපි බලාපොරොත්තු වෙන දේවල් අපේ වෙනස් වෙද්දී අපි කියනවා automatically ඒක behavior එක වෙනස් වෙන්න බලපානවා කියලා. එතකොට මේ සාධක තුන තමයි මිනිස්සු එක එක විදියට behave කරන්න බලපාන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මෙතන නිකන් pictures වගේක් තියෙන්නේ. අපි perception කියන එකට ගියොත් ඒ කියන්නේ දැන් මේ individual differences ඇති වෙන්න බලපාන එක ප්‍රධාන සාධකයක් තමයි perception කියලා කියන්නේ. perception කියන්නේ දැක්ම. එතකොට ඒ කියන්නේ අපි දෙයක් දිහා බලන්නේ කොහොමද කියන එක. අපි perception කියන එක හරිම simply definition එකක් විදිහට කිව්වොත් අපිට කියන්න පුළුවන් how we view and interpret the events and situations in the world. ඒ කියන්නේ අපි කොහොමද මේ ලෝකේ තියෙන එක එක සිද්ධීන් දිහා අපි දකින්නේ කොහොමද සහ අපි ඒව තේරුම් ගන්න කොහොමද කියන එක තමයි perception කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා importance of perception. perception කියන එක අපිට වැදගත් වෙන්නේ කොහොමද කියන එක. එතකොට අපි කියනවා perception helps in defining reality. එතකොට reality කියන එක define කරන්න අපිට perception එක උදව් වෙනවලු. එතකොට reality කියන එක කොටස් දෙකක් තියෙනවා. objective reality and perceived reality. objective reality කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ තුල තියෙන්නේ මොනවද කියන එක. ඒ කියන්නේ අපි මොන හරි ගත්තොත් සිදුවීම් හරි මොන හරි වස්තුන් හරි ගත්තොත් ඒවා ඇත්තටම තියෙන්නේ කොහොමද කියන එක තමයි objective reality කියලා කියන්නේ. perceived reality කියලා කියන්නේ ඒ ඇත්තටම තියෙන දේ එක එක පුද්ගලයා දකින්නේ කොහොමද? ඒ කියන්නේ ඇත්තටම තියෙන දේ එක එක පුද්ගලයා එක එක විදිහට දකිනවා. ඒතර objective reality එකයි perceived reality එක අතරයි අනිවාර්යයෙන්ම වෙනසක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම තියෙන සහ මිනිස්සු දකින්නේ මොකද්ද කියන එක අතර වෙනසක් ඇති වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක චර්යාත්මක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට අපි මේ behavioral problems ගැන කියන්න අපිට මුලින්ම දැනගන්න ඕනේ අපි sensation and perception කියන්නේ මොකද්ද කියලා. එතකොට
සෙන්සේෂන් කියලා කියන්නේ අපිට තියෙනවා සෙන්සරි රිසෙප්ටර්ස්. ඒ කියන්නේ අපිට තියෙනවා අපි ඇස් වලින් දකිනවා, කන් වලින් අහනවා, අපිට නහයෙන් ගඳ සුවඳ දැනෙනවා, දිවෙන් රස දැනෙනවා. ඒ වගේ හමට උෂ්ණත්වය, සීතල ඒ වගේ දේවල් දැනෙනවා. එතකොට මේවා තමයි අපි සෙන්සරි රිසෙප්ටර්ස් කියලා කියන්නේ. එතකොට ඒ දේවල් හරහා අපි ලබා ගන්න මොනවද කියන එක තමයි සෙන්සේෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ඇස් දෙකෙන් මොකක් හරි දැක්කොත් ඒක තමයි සෙන්සේෂන්. අපිට කනට මොකක් හරි දෙයක් ඇහුනොත් ඒක තමයි අපි සෙන්සේෂන් කියලා කියන්නේ. එතකොට පර්සෙප්ෂන් කියලා කියන්නේ අපි මේ දකින දේ මොකද්ද තේරුම් ගන්න කියලා. එතකොට අපිට උදාහරණයක් විදිහට මෙහෙම කියන්න පුළුවන්. එතකොට අපි ට්‍රැෆික් ලයිට් එක අපි කියනවා ග්‍රීන් ලයිට් එක අපි දකිනවා. එතකොට අපි ඒක දකින්න එක තමයි සෙන්සේෂන්. එතකොට ග්‍රීන් ලයිට් එක දැක්කම අපි ඩිසයිඩ් කරනවා හරි. අපි දැන් ඉස්සරහට යන්න ඕනේ කියලා. එතකොට ඒක තමයි පර්සෙප්ෂන් එක. එතකොට නිකන් හරි අපි දකින දෙයි අපේ පර්සෙප්ෂන් එකයි අතර උතන වෙනසක් ඇති වුණොත් ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක පැහැදිලි. අපි දකින්නේ කොළ පාට ලයිට් එක අපි වෙන දෙයක් ඒක හරහා පර්සීව් කරොත් එහෙම එතකොට එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට මේක පාස් පේපර් එක අහලා තිබ්බා. අපි ඒක අන්තිමට කතා කරමු. ඊට පස්සේ අපිට තියෙනවා perceptual process එක. එතකොට perceptual process කියලා කියන්නේ දැන් මේ අපි දෙයක් දැකලා ඒක ඉන්ටර්ප්‍රීට් කරන එක අපි ස්ටෙප්ස් 3ක් කරා තමයි යන්නේ. එතකොට අපි මොකක් හරි දෙයක් ස්ටිමියුලි එකක් දකිනවා. එතකොට අපි ඒකෙන් අපි මොනවද සිලෙක්ට් කරන්නේ? කියන්නේ අපි මොකක් හරි දෙයක් දැක්කම ඒ දකින හැමදේම ඔලුවට දාගන්නේ අපි ඒ වලින් දේවල් සිලෙක්ට් කරගන්නවා. ඒක අපි දන්නේ නැති වුණාට ඔටෝමැටිකලි ඒක වෙනවා. අපි සමහරක් වෙලාවට මම දකින දේ එකම තැන ඉඳගෙන තව එක්කෙනෙක් දකින්නේ ඒකට හේතු තියෙනවා. ඒ අපේ සිලෙක්ෂන් එකේ වෙනස්කම් තියෙන හින්දා. ඊට පස්සේ අපි සිලෙක්ට් කරගත්තු ඒවා ඕගනයිස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ ඕගනයිස් කරලා අපි ඉන්ටර්ප්‍රීට් කරනවා අපි මොනවද දැක්කේ කියලා. එතකොට දැන් එකම ස්ටිමියුලි එක එකම දේ දකින පුද්ගලයෝ දෙන්නෙක්ගේ බිහේවියර් එක වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන ස්ලයිඩ් එකේ තියෙන ස්ටිමියුලි එක ඊට පස්සේ ස්ටෙප්ස් තුන තියෙනවා. ඊට පස්සේ අන්තිමට බිහේවියර් එක. එතකොට මේ එකම ස්ටිමියුලි එක දකින කෙනාගේ බිහේවියර් එක පුද්ගලයෝ දෙන්නෙක්ගේ වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතුව අර ස්ටෙප්ස් තුනේදී වෙනස්කම් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයෝ දෙන්නෙක් ගත්තොත් දෙන්නම එකම විදියට නෙමෙයි සිලෙක්ට් කරන්නේ, එකම විදියට නෙමෙයි ඕගනයිස් කරන්නේ, එකම විදියට නෙමෙයි ඉන්ටර්ප්‍රීට් කරන්නේ. ඒ හින්දා බිහේවියර් එකේ වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ අපි ගියොත් perceptual selectivity ඒ කියන්නේ process එකේ පළවෙනි ස්ටෙප් එක. ඒකෙන් කියන්නේ අපි දකින ස්ටිමියුලස් වලින් අපි සමහරක් දේවල් තෝරගෙන සමහරක් දේවල් අත්හැරලා දානවා. ඒකට තමයි අපි perceptual selectivity කියලා කියන්නේ. එතකොට මේ සිලෙක්ෂන් එකට බලපානවා internal and external factors. අපි ගත්තොත් අපි ඊළඟ ස්ලයිඩ් එකට යන් අර ෆිගර් ග්‍රවුන්ඩ් ප්‍රින්සිපල් එක තියෙන පික්චර් එකට ඊළඟ එක. හරි. එතකොට අපි මේ perceptual selectivity එකේදී අපි කියන මේ figure ground principle එකකින් කියන්නේ මෙහෙමයි. අපි දැන් මේ දැන් පික්චර් එක බැලුවොත් එක වෙලාවකට මට ඒකෙන් පේනවා කප් එකක් වගේ තියෙනවා. එතකොට white color එකෙන් කප් එක තියෙනවා. background එක කළු පාටට පේනවා. එතකොට ආයෙත් සැරයක් මම බැලුවොත් මට නිකන් ඒ කියන්නේ එකිනෙකට මුහුණලා ඉන්න ෆේසස් දෙකක් වගේ පේනවා. එතකොට ඒක තමයි ෆිගර් එක වෙන්නේ. අර white color එකෙන් තියෙන එක background එක. එතකොට මේ figure ground principle කියලා කියන්නේ අපි මොකක් හරි දෙයක් දැක්කම එතන තියෙන දේයින් අපිට figure එක සහ ground එක වෙන් කරගන්න පුළුවන්ද කියන එක. එතකොට අපි දැන් මේකෙදි සුදු පාටින් තියෙන cup එක figure එක කියලා ගත්තොත් අපේ ground එක වෙන්නේ black color එකෙන් තියෙන එක. black color faces දෙක අපි figure එක විදියට ගත්තොත් අපේ background එක වෙන්නේ white color එකෙන් තියෙන එක. එතකොට මං ඊට පස්සේ තියෙනවා relevancy principle කියලා. relevancy principle එකෙන් කියලා කියන්නේ මිනිස්සු හැමතිස්සෙම තෝරගන්නේ තමන්ට වැදගත් වෙන දේවල් විතරයි. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් දැක්කම අපිට මොන හරි ඩිස්ටර්බ් වෙන දෙයක් නම් අපි ඒක ඉග්නෝර් කරනවා.
එතකොට මේක අයිති වෙන්නේ මේ සිලෙක්ෂන් එකට තමයි. අපිට මොනවා හරි ඒක ඩිස්ටර්බ් වෙන දෙයක් නම් අපි ඒක මගහැරලා අපිට අදාළ දේවල් විතරයි අපි තෝරගන්නේ. ඒක තමයි මේ රෙලෙවන්සි ප්‍රින්සිපල් එකෙන් කියන්නේ. ඊට පස්සේ තියෙනවා perceptual selectivity එකට බලපාන external factors. එතකොට මෙතන තියෙනවා දැන් මොකක් හරි අපි දර්ශනයක් මොකක් හරි දෙයක් අපි දැක්කම ඒකේ intensity එක, ඒ කියන්නේ තීව්‍රතාව සහ ඊළඟට තියෙනවා size එක, ඒ කියන්නේ ප්‍රමාණය. ඊළඟට තියෙන contrast. ඊට පස්සේ ඒ කියන්නේ අපි කොච්චර ඒකේ වෙනසක් තියෙනවද? ඊට පස්සේ repetition motion, ඒ කියන්නේ කොච්චරක් එක චලනය වෙනවට නැත්තම් නැවත නැවත වෙනවද? ඒ වගේ දේ මත අපි තෝරගන්න එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපිට මොකක් හරි වස්තුවක් දැක්කම ඒක ප්‍රමාණයෙන් විශාලයි නම්, නැත්තම් තීව්‍රතාවය වැඩි නම්, නැත්තම් ඒක ගොඩක් ඒකේ වෙනසක් තියෙනවා නම්, නැත්තම් ඒක චලනය වෙනවා වැඩි නම්, ඒ වගේ දෙයක් අපේ ඇස ගැටෙනවා වැඩි. ඒ වගේ දෙයක් අපි සිලෙක්ට් කරගන්න තියෙන ප්‍රවණතාවය වැඩි කියලා තමයි මෙතන කියන්නේ. එතකොට ඒකේ අනිත් පැත්තම ඉන්ටෙන්සිටි එක අඩු වුණොත්, සයිස් එක අඩු වුණොත්, මෝෂන් එක අඩු වුණොත්, ඒ වගේ දේවල් අඩු වුණොත් අපේ ඔළුවට ඒ දේ යනවා, අපි ඒ දේ සිලෙක්ට් කරගන්න ප්‍රවණතාවය ෆැමිලියරිටි. එතකොට මේ දෙකම අපිට සිලෙක්ට් කරගන්න උදව් වෙනවා. ඒ කියන්නේ අපිට මොකක් හරි දෙයක් දැක්කම මේක අලුත් දෙයක් වගේ නම් අපිට තියෙන කුතුහලයෙන් ඉඳ අපිට ඒක ඔළුවට යනවා වැඩි. එතකොට අපි ඒක සිලෙක්ට් කරගන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඊට පස්සේ ෆැමිලියරිටි එක ගත්තොත් අපිට ඒ දේ ෆැමිලියර් හින්දා අපි තෝරගන්නවා. ඒ කියන්නේ අපිට මොකක් හරි පුරුදු දෙයක් නම් ඒත් අපිට ඒක ඔළුවට යන ප්‍රවණතාවය වැඩි. එතකොට අපි කියනවා මේ novelty and familiarity කියන දෙකම වැඩි වෙද්දී අපි ඒ මොකක් හරි ස්ටිමියුලි එක සිලෙක්ට් කරගන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඊට පස්සේ තියෙනවා internal factors. අපි සිලෙක්ෂන් process එකට බලපාන internal factors. එතකොට මේකේ තියෙනවා පළවෙනි එක needs and desires of individual නැත්නම් motivation. ඒ කියන්නේ අපි තෝරගන්නේ අර ඉස්සෙල්ලා කිව්ව relevance principle එකේ වගේ අපිට ඒ වෙලාවේ අවශ්‍යම දේ තමයි අපි තෝරගන්නේ. ඒ කියන්නේ අපිට අපි ඒ වෙලාවේ මොකක්ද ඉන්න අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයට ගැළපෙන දෙයක් අපි දැක්කොත් අපි ඒක සිලෙක්ට් කරගන්න තියෙන ප්‍රවණතාවය වැඩි. එහෙම නැත්නම් අඩුයි. ඊට පස්සේ තියෙන personality එක. personality එක කියන්නේ මෙහෙමයි. දැන් සමහරක් අය ඉන්නවා හැම දේ ගැනම හොයනවා. හරිම conscious. සමහරක් අය ඉන්නවා එහෙම නෑ. නිකන් Tamanට අදාළ දේවල් විතරක් බලාගෙන අනිත් දේවල් එහෙම හොයන්න යන්නේ නෑ. එතකොට ඒ වගේ personality එකක් තියෙන පුද්ගලෙක් අර කොන්ෂස් කෙනෙක්ට වඩා අඩුවෙන් තමයි දේවල් සිලෙක්ට් කරගන්නේ. ඒතකොට අපි කියන ගොඩක් කොන්ෂස් කෙනෙක් දේවල් සිලෙක්ට් කරගන්න ප්‍රවණතාවය වැඩි. මොකද එයා හැම දේ ගැනම හොයනවා. හැම දේ ගැනම දන්නවා. ඒතකොට ඒක තමයි පර්සනැලිටි එක. ඊට පස්සේ අන්තිමට තියෙනවා එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ අපි කලින් දෙයක් මොකක් හරි ස්ටිමියුලි එකක් සිලෙක්ට් කරගත්ත හින්දා අපිට මොකක්ද උනේ? අපේ බිහේවියර් එක මොකක්ද උනේ? අපිට මොකක්ද උන ඉම්පැක්ට් එක? ඒ මත අපි වෙනස් කරගන්නවා. ඒ කියන්නේ අපිට හිතුණත් අපි කලින් මේ දේ දැක්ක හින්දා අපි මේ ස්ටිමියුලි එක තෝරගත්ත හින්දා මට මොකක් හරි අවාසියක් වුණා කියලා. එතකොට මේ අවස්ථාවේදී අපි මේ ස්ටිමියුලි එක සිලෙක්ට් කරගන්නේ නැහැ. ඒක තමයි මෙතන එක්ස්පීරියන්ස් කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ අපිට මේ process එකේ දෙවෙනි step එක perceptual organizing. එතකොට අපි තෝරගත්ත ස්ටිමියුලස් කොහොමද අපි ඕගනයිස් කරන්න කියලා තමයි මේකෙන් කියන්නේ. එතකොට ඒකේ පළවෙනි එක තියෙනවා similarity. අපි දකින දේවල් සමානයි නම් අපි ඒ දේවල් එකට ඕගනයිස් කරනවා. ඒ කියන්නේ අපි මෙතන අපි දැක්ක දේවල් අපි ඕගනයිස් කරන්නේ කොහොමද කියන එක තමයි කියන්නේ. එතකොට අපි දකින දේවල් සමානයි නම් අපි ඒ දේවල් එකට ගෲප් කරනවා. ඊට පස්සේ proximity. ඒ කියන්නේ අපි දකින perceptions එකිනෙකට එකක් ළඟයි නම්. එතකොට අපි ඒවා එතන හිතනවා අපි ඒ දකින ස්ටිමුලස් වල මොකක් හරි පැටර්න් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ තියෙනවා closure. ක්ලෝෂර් කියලා කියන්නේ මෙහෙමයි. දැන් අපි සමහරක් වෙලාවට දකින්නේ පොඩි පාර්ට් එකයි. මොකක් හරි දෙයක අපි හිතන්නකෝ මේක මොකක් හරි S2කින් දකින දෙයක්. හැබැයි දැන් ස්ටිමියුලි එකක් කියලා කියන්නේ S2කින් දකින දෙයක්ම නෙමෙයි අපිට කනට ඇහෙන දෙයක් වුණත් වෙන්න පුළුවන්. එතකොට
මෙතන ක්ලෝෂර් කියලා කියන්නේ අපි දකින්නේ පාර්ට් එකයි. නැත්තම් අපිට ඇහෙන්නේ පොඩි පාර්ට් එකයි. හැබැයි අපි ඒක කම්ප්ලීට් කරගන්නවා ඊටු පාර්ට් එක දාලා. අපිට ඒ කියන්නේ කනට ඇහෙන්නේ එක වචනයයි. අපිට පොඩ්ඩයි ඇහෙන්නේ. අපි හිතනවා මේක ඊටු ටික මෙහෙම වෙන්න ඇති කියලා ඒක කම්ප්ලීට් කරන එක තමයි මෙතන ක්ලෝෂර් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා කන්ටිනියුටි කියලා තියෙනවා. එතන කියන්නේ අපි මොන හරි ඇඳලා තියෙන හිතන්නකෝ ලයින්ස් වගේ ඇඳලා තියෙනවා. එතකොට ඒ ලයින්ස් අපි දකිද්දී ඒව ඇත්තටම ඇඳලා තියෙන විදිය වෙනුවට අපි ඒක දකින්නේ අපිට ඕනේ විදියට. ඒ කියන්නේ අපිට ලේසි විදියට අපි තමා අපි දෙයක් දකින්නේ කියන එක තමයි මෙතන කන්ටිනියුටි කියන එකෙන් කියන්නේ. ඊට පස්සේ තියෙනවා සිමෙට්‍රි ඇන්ඩ් ඕඩර් කියලා කියන්නේ අපි මොකක් හරි ගොඩක් ව්‍යාකූල පින්තූරයක් දකිනවා කියන්නකෝ. ඒ කියන්නේ අපිට තේරුම් ගන්න අමාරු මොකක් හරි පින්තූරයක් දකිනවා. එතකොට අපි ඒක ඕගනයිස් කරගන්නවා නෑ ඒක මෙහෙම නෙමේ. මෙහෙමයි කියලා අපි ඔළුවේ සිම්පල් විදියට ඒ පික්චර් ගොඩනගා ගන්නවා. එතකොට ඒක තමයි මෙතන සිමෙට්‍රි ඇන්ඩ් ඕඩර් කියලා කියන්නේ. මම හිතනවා තේරුණා කියලා. තේරුම් නැත්තම් මේ ලෙසන් එක ඉවරලා මගෙන් ආයෙසරක් අහන්න මං කියන්නම්. ඊට පස්සේ අපිට තියෙන්නේ perceptual process එකේ අන්තිම ස්ටෙප් එක perceptual interpretation. ඒ කියන්නේ දැන් අපි දැන් ස්ටිමිලි තෝරගත්තා, ඕගනයිස් කරා. දැන් අපිට ඒව කොහොමද බලපාන්නේ කියලා අපි ප්‍රසන්ට් කරන එක තමයි ඉන්ටර්ප්‍රිටේෂන් කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා මෙන්න මේ ඉන්ටර්ප්‍රිටේෂන් ස්ටෙප් එකේදී මායාවන් ඇති වෙනවා කියලා. නැත්නම් අපි කියනවා illusions ඇති වෙනවා. එතකොට normally අපිට මේ interpretation process එකේදී ඇතිවන illusions දෙකක් ගැන අපි කතා කරනවා. ඊළඟ slide එකට ගියොත් ඒකේ තියෙනවා picture එකක්. ඔයාලට මේක දකිද්දි හිතනවා ඇති එහෙම කියන්නේ දැන් මේක කලින් දන්නවා නම් එහෙම හිතෙන්නේ නැහැ. ඔයාලට මේ picture එක දැක්ක ගාම මෙතන තියෙන දැන් ලයින්ස් දෙකක් ඇඳලා ඒකේ අර ඇරෝ හෙඩ් එක එක පැත්තට දාලා තියෙන්නේ. ඒතකොට පළවෙනි පික්චර් එක බැලුවොත් ඔයාලට හිතනවා ඇති ඒකේ ඇඳලා තියෙන ලයින් එක දිගයි කියලා. ඒත් ඇත්තටම මෙතන වෙන මායාව දැන් අපි illusion කියලා කියන්නේ මායාවක් නේ. ඒතකොට මෙතන තියෙන්නේ දෘෂ්ටි මායාවක්. අපි කියනවා ඇත්තටම බැලුවොත් මේ ලයින්ස් දෙකම එකම size. එතකොට ඒක තමයි අපි කියන්නේ මෙතන මායාවක් වෙනවා කියලා. ඒක දැන් අපිට පළවෙනි ලයින් එක දිගයි වගේ පේන්නේ ඒකේ ඇරෝ හෙඩ් එක දාලා තියෙන පැත්ත හින්දා. එතකොට මේක එකක්. ඊට පස්සේ අපිට තියෙනවා ටිච්චෙනස් සර්කල්ස් කියලා. ඒකත් ඔප්ටිකල් ඉලියුෂන් එකක්. ඒ කියන්නේ ඒකත් දෘෂ්ටි මායාවක්. ඊළඟ ස්ලයිඩ් එකට හරි. ඒකෙත් දැක්කම දැන් ඔතන ඔරෙන්ජ් පාට සර්කල්ස් දෙකක් තියෙනවනේ මැද්දේ. එතකොට උගලන්ට පළවෙනි එක දැක්කම පළවෙනි ඔරෙන්ජ් පාට සර්කල් එක පොඩි සහ දෙවෙනි එකේ තියෙන ඔරෙන්ජ් පාට සර්කල් එක ලොකුයි කියලා හිතෙනවා. ඒත් ඇත්තටම එහෙමත් නැහැ. මේ ඔරෙන්ජ් පාට සර්කල්ස් දෙකම එකම සයිස්. හැබැයි ඒක ලොකු සර්කල්ස් වලින් වට වෙද්දී ඒක අපිට පොඩියට පේනවා. සහ එකම සර්කල් එක පොඩි සර්කල්ස් වලින් වට වෙද්දී ලොකුවට පේනවා. ඒත් ඇත්තටම බැලුවොත් මේ ඔරෙන්ජ් පාට මැද තියෙන සර්කල්ස් දෙකම එකම සයිස්. එතකොට අපි කියනවා ඒ වගේ තමා මිනිසුන්ගේ පර්සෙප්ෂන් එක. ඒ කියන්නේ එකම දේ හැබැයි අපි දකින්නේ වෙන විදියට. ඒක තමා මෙතන කියන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා social perception කියලා කොටසක්. එතකොට social perception කියලා කියන්නේ මෙහෙමයි. අපි දැන් අතන perception එක ගැන කතා කරද්දී නිකන් generally ඕනම දෙයක් ගැන කතා කරේ. අපි ඕනම වස්තුවක් දකිද්දී කොහොමද වෙන්නේ කියන එක ගැන තමයි කතා කරේ. එතකොට මේ social perception එකේදී අපි කතා කරන්නේ අපි කොහොමද මිනිස්සෙක්ව දැක්කම එයාව දකින්නේ කොහොමද ඊට පස්සේ අපි එයා මොන වගේද කියලා තීරණය කරනවා. අපි කෙනෙක්ව දැක්කම අපි නිකන් පෙනුමෙන් තීරණය කරනවා මෙයා මොන වගේද එහෙනම් අපි කොහොමද මෙයාට රෙස්පොන්ඩ් කරන්න ඕනේ කියලා. එතකොට ඒක තමයි social perception කියලා කියන්නේ. එතකොට ඒකට බලපාන factor set එකක් තියෙනවා. මේවා සමහරක් ඒවා අපි අහලත් තියෙනවා. දැන් මේ පළවෙනි එක halo effect එක කියලා කියන්නේ අපි කෙනෙක්ව
අපි කෙනෙක්ව ජජ් කරනවා අපි එයාගේ ෆිසිකල් අපියරන්ස් එකෙන්. ඒ කියන්නේ එයා කෙනෙක්ව අපි දැක්කම එයාගේ ෆිසිකල් ලුක් එක දැකලා අපි හිතනවා මෙයා මේ වගේ කෙනෙක් කියලා. ඒක තමයි පළවෙනි ෆැක්ට් එක. ඊළඟට තියෙනවා ස්ටීරියෝටයිපින්. ඒ කියන්නේ අපිට තියෙනවා සොසයිටි එකේ අපි එස්ටැබ්ලිෂ් කරගත්ත ස්ටීරියෝටයිප්ස් තියෙනවා. ඒ කියන්නේ අපි හිතනවා දැන් අපි කෙනෙක් ටැටූ එකක් ගහන් ඉන්නවා දැක්කොත් අපි හිතනවා එයා මේ වගේ කෙනෙක්. නැත්තම් අපි තට්ටේ ගාලා ඉන්න කෙනෙක්ව දැක්කොත් අපි හිතනවා තට්ටේ ගාලා ඉන්න හැමෝම මේ වගේ. ඒ වගේ අපිට හදාගත්ත ස්ටීරියෝටයිප්ස් අපි තියෙනවා. එතකොට ඒ වගේ දේවල් දැකලා අපි මිනිස්සුන්ව ජජ් කරනවා. එතකොට මෙයා මේ වගේ කෙනෙක් කියලා අපි ජජ් කරනවා. එතකොට ඒක වැරද්දක්. ඒ කියන්නේ සෝෂල් පර්සෙප්ෂන් එකේදී අපි කරන ඇත්තටම එරර්ස් තමයි ඔය ඔතන තියෙන්නේ. ෆැක්ටර්ස් කියලා තියෙන්නේ. අපි සෝෂල් පර්සෙප්ෂන් එකේදී කරන එරර්ස්. මේ එතකොට ඊළඟ එක අපිට තියෙනවා ඊළඟට අපි ගත්තොත් ඉම්ප්‍රෙෂන්. ඒ කියන්නේ අපි කියනවා අපි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකෙන් තමයි කෙනෙක්ව අපිට කෙනෙක්ව මුලින්ම හම්බුන ගාම එයාගේ ඉම්ප්‍රෙෂන් එකෙන් තමයි අපි එයාගේ මුළු ලයිෆ් එකම මෙහෙමයි කියලා හිතලා ඉවරයි. එතකොට අපි අර හාලෝ ඉෆෙක්ට් එකේදී බාහිර පෙනුමෙන් මෙතන ඉම්ප්‍රෙෂන් එක කියලා කියන්නේ අපිට එයා දෙන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකෙන් තමයි අපි එයා මොන වගේද කියලා ඉමේජ් එකක් ගොඩනගා ගන්නවා. ඊට පස්සේ පර්සෙප්චුවල් ඩිෆෙන්ස් කියලා කියන්නේ අපි සමාජයේ ඉති අපි දකින්න අකමැති දේවල් අපි නොදැක ඉන්නවා කියන එක. ඒ කියන්නේ අපිට ඇත්තටම මේ දේ වුණත් අපි ඒ දෙයට අකමැති නම් අපි නොදැක්කා වගේ ඉන්න අපේ මනස හැදිලා තියෙනවා. ඒ වගේ කන්සෙප්ට් එකක් තමයි මේ perceptual defense කියලා කියන්නේ. ඊට පස්සේ projection කියලා කියන්නේ අපි අපේ ඔළුවේ තියෙන දේවල් ඒ කියන්නේ මම දැන් කෙනෙක්ව දන්නෙත් නැහැ. හැබැයි එයාව දැක්ක ගාම මම හිතනවා නිකම් මගේ හිතේ තියෙන දෙයක් මම එයාට ආරෝපණය කරනවා. මෙයා මේ වගේ කෙනෙක් වෙන්න ඇති එහෙම කියලා. ඒක තමයි මෙතන ප්‍රොජෙක්ෂන් කියලා කියන්නේ. එතකොට මේ ෆැක්ටර්ස් ඔක්කොම ඇවිල්ලා අපි සෝෂල් පර්සෙප්ෂන් වලදී කරන එරර්ස් ඇත්තටම. එතකොට එහෙමත් ප්‍රශ්නයක් අපේ අහලා තිබ්බා. මම ඒකත් අන්තිමට කියන්නම්. ඊට පස්සේ එතකොට අපිට පර්සෙප්ෂන් කොටස ඉවරයි. ඊළඟ කොටස ඇටිටියුඩ්ස්. එතකොට ඇටිටියුඩ්ස් කියන එක නම් එච්චර කම්ප්ලෙක්ස් එකක් නෙමෙයි ඒක අපි දන්නවා. එතකොට ඇටිටියුඩ් කියලා කියන්නේ අපිට අපේ එන්වයරන්මන්ට් එකේ තියෙන දේවල් ගැන අපි දරන ඔපීනියන් එක. අපි දරන විශ්වාසය. අපි දරන හැඟීම්. ඒ වගේ දේවල් තමයි අපි ඇටිටියුඩ්ස් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා components of attitudes කියලා. එතකොට මේකේ තියෙනවා දැන් මම කියවනේ attitudes කියන්නේ අපේ opinions, beliefs and feelings. එතකොට මේකේ cognitive component කියලා කියන්නේ ඇත්තටම ඒක අයිති වෙන්නේ අපේ ඔපීනියන් සෙග්මන්ට් එකට. ඒ කියන්නේ අපි දැන් ඇටිටියුඩ්ස් වල කිව්ව ඔපීනියන්, බිලීෆ්ස් and ෆීලිංගස් තියෙනවා කියලා. එතකොට මේ කොග්නිටිව් කම්පෝනන්ට් එකට අයිති වෙන්නේ අපේ ඔපීනියන් සහ බිලීෆ්ස්. ඒ කියන්නේ අපි දරන සාමාන්‍ය මත. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මෙහෙම. මේකට එක්සැම්පල් එකකින් මම කිව්වොත් අපි දන්න පොඩි බබාලා හැමෝම කියුට් කියන එක ඒක සාමාන්‍ය මතයක් වෙලා. එතකොට ඒක අපේ ඇටිටියුඩ් එකක්. අපි කියනවා හැම ළමයෙක් වගේ හැම පොඩි ළමයෙක්ම වගේ කියුට් කියලා. එතකොට අපිට ඒක උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ කම්පෝනන්ට් එක ඇවිල්ලා affective component. එතකොට මෙතන තියෙන්නේ feeling segment එක. එතකොට මම අර කලින් ගත්ත පොඩි ළමයිගේ උදාහරණයකින් අපි ගත්තොත් feeling එකක්. ඒ කියන්නේ අපි පොඩි ළමයිට ආදරේ මොකද එයාලා කියුට් හින්දා. මම ඔයාලට එක්සාම්පල් එකක් විදිහට ඒක කියන්නේ අර කම්පෝනන්ට්ස් තුන තේරුම් ගන්න ඕන හින්දා පළවෙනි කම්පෝනන්ට් එකේදී එක්සාම්පල් එක අපි කියන ඔක්කොම පොඩි ළමයි බබාලා කියුට්. එතකොට දෙවෙනි එකේදී අපි කියනවා අපි පොඩි ළමයිට ආදරේ මොකද එයාලා කියුට් නිසා. ඊට පස්සේ බිහේවියරල් කම්පෝනන්ට් එක කියලා කියන්නේ අපේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් කෙරෙහි තියෙන අපේ බිහේවියර් එක. ඒ කියන්නේ අපිට අර උදාහරණෙම ගත්තොත් අපිට පොඩි ළමෙක්ව දැක්කම කිස් කරන්න හිතෙනවා මොකද ඒ ළමයා කියුට් හින්දා. එතකොට මේක ඇටිටියුඩ් එකේ එකම ඇටිටියුඩ් එකේ පාර්ට්ස් තුනක් මම ඔයාලට අර ඒක තේරෙන්න හින්දා තමයි අර උදාහරණේ ගත්තේ. මම හිතනවා ඒ උදාහරණේ හොඳයි ඒකෙන් තේරෙනවා කියලා. ඊට පස්සේ අපිට තියෙනවා
දැන් එතන මම කතා කරේ නිකන් ජෙනරලි නිකන් ඇටිටියුඩ්ස් ගැන. මෙතන තියෙන්නේ අපිට ජොබ් work related attitudes තුනක්. job satisfaction, commitment and organizational citizenship behavior. එතකොට job satisfaction එක කියලා කියන්නේ මොකක්ද? අපි job satisfaction එක කියලා කියන්නේ අපිට මොකක් හරි ජොබ් එකක් කරද්දී අපිට ඒක කරන්න ආසාවක් තියෙනවනම් ජොබ් එක කරා කියලා කරපුවම අපිට මොකක් හරි තෘප්තියක් ලැබෙනවනම් අපි එතකොට කියනවා ඒක job satisfaction එක කියලා. එතකොට අපි කියනවා job satisfaction එක තියෙන පුද්ගලයෙක්ගේ ආකල්ප attitudes හරිම positive. ඒ කියන්නේ මොකක් හරි තැනක වැඩ කරන කෙනෙක් එයාගේ ජොබ් එක ගැන සැටිස් නම් එතකොට අපි කියනවා එයාගේ attitudes positive. හරිම ධනාත්මකයි. එහෙම නැත්නම් ඍණාත්මකයි. ඊට පස්සේ organizational commitment කියලා කියන්නේ අපිට මොකක් හරි කම්පැනි එකක මොකක් හරි ඕගනයිසේෂන් එකක අපි එම්ප්ලොයි කෙනෙක් වීම නිසා අපිට දැනෙනවා නම් ආඩම්බරයක්. ඒක ජොබ් සැටිස්ෆැක්ෂන් එකට වඩා වෙනස්. එතකොට අපි කියන්නේ අපිට ඒ ඕගනයිසේෂන් එකේ එම්ප්ලොයි කෙනෙක් වීම ගැන ලොකු ප්‍රවුඩ් එකක් අපිට තියෙනවා. ඒ වගේ එකක් තියෙනවා අපි කියනවා ඕගනයිසේෂනල් කමිට්මන්ට් කියලා. එතකොට මේ ඕගනයිසේෂනල් කමිට්මන්ට් එක තියෙන එම්ප්ලොයිස්ලා ආයතනයේ හැර යන අඩුයි. ඒ වගේම එයාලා ඇබ්සන්ට් වෙන එක ඒ වගේ දේවල් අඩුයි. ඊට පස්සේ ඕගනයිසේෂනල් සිටිසන්ෂිප් බිහේවියර් කියලා කියන්නේ ඕගනයිසේෂන් එකේ ඉන්න පුද්ගලයෙක්ට එයාට ඉටු කරන්න ඕනේ කාර්යයක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ කොන්ට්‍රැක්චුවල් ටාස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ එයා එම්ප්ලොයි කෙනෙක් විදිහට එයා කරන්න ඕනේ වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ වැඩ ප්‍රමාණයෙන් ඔබට ගිහින් එයාට අදාළ වැඩවලට වඩා දේවල් කම්පැනි එක වෙනුවෙන් කරන්න එයාට තියෙන කමිට්මන්ට් එක අපි කියනවා ඕගනයිසේෂනල් සිටිසන්ෂිප් බිහේවියර් කියලා. එතකොට ඊළඟට තියෙනවා අපිට barriers to change attitudes. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න අපිට තියෙන බාධක මොනවාද? පළවෙනි එක ඇවිල්ලා prior commitment. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් කරන්න කලින් හදාගත්ත විදියක් තියෙනවනේ. අපි ඒ විදිහට පුරුදු වෙලා නම් ඉන්නේ. එතකොට අපිට ඒ වගේ කෙනෙක්ගේ ඇටිටියුඩ් එක වෙනස් කරන්න අමාරුයි. අනිත් එක තමයි insufficient information. කියන්නේ කෙනෙක්ගේ ඇටිටියුඩ් එකක් වෙනස් කරන්න ඇයි ඔයා මේ ඇටිටියුඩ් එක වෙනස් කරගන්න ඕනේ කියලා අපි යාට තොරතුරු සපයන්න ඕනේ. එහෙම අපිට සපයන තොරතුරු නැත්තම් ඒ වගේ වෙලාවක අපිට යාගේ ඇටිටියුඩ්ස් චේන්ජ් කරන්න බෑ. ඒ වගේම තමයි උතන නැහැ ස්ලයිඩ් එකේ නෑ. ඊට අමතරව අපිට රිසෝසස් නැත්තම් ඇටිටියුඩ්ස් චේන්ජ් කරන්න අවශ්‍ය තරම් අපිට රිසෝසස් නැත්තම් ඒක අපිට චේන්ජ් කරන්න බෑ. ඊට පස්සේ තියෙනවා අපි කොහොමද වර්ක් ප්ලේස් එකේ ඇටිටියුඩ්ස් චේන්ජ් කරන්න පුළුවන් විදි කියලා. අපිට පුළුවන් අපේ කම්පැනි එකේ තියෙන sannivedana කමියුනිකේෂන් එක ඉෆෙක්ටිව් කරන්න පුළුවන්. ඒතර අපිට පුළුවන් අපේ එම්ප්ලොයිස් ලගේ achievements celebrate කරන්න පුළුවන්. අපිට ඒව සමරන්න පුළුවන්. ඒතර අපිට body language එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මැනේජර් කෙනෙක්ට පුළුවන් පොඩ්ඩක් එයාලගේ යටතේ ඉන්න එම්ප්ලොයි කෙනෙක් එක්ක පොඩ්ඩක් hina වුණත් ඇති අපිට පුළුවන් මේ මනුස්සගේ ඇටිටියුඩ් එක වෙනස් කරන්න. ඒ වගේ. එතකොට අපිට පුළුවන් එම්ප්ලොයිස්ලා වෙනුවෙන් කාලය වෙන් කරන්න. එතකොට ඒගොල්ලන්ව අගය කරන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට තව පුළුවන් අපි දැන් කලින් කිව්වනේ අපිට ඉන්ෆර්මේෂන් සහ රිසෝසස් මදි හින්දා ඇටිටියුඩ්ස් වෙනස් කරන්න බෑ කියලා. එතකොට අපිට පුළුවන් අලුත් ඉන්ෆර්මේෂන් පාවිච්චි කරන්න. මෙතන තියෙන provide information කියන්නේ අපි එම්ප්ලොයිට තොරතුරු සපයනවා. ඇයි ඔයා ඔයාගේ ඇටිටියුඩ් එක වෙනස් කරගන්න ඕනේ? ඔයාලට වෙනස් කරොත් මොනවද ලැබෙන්නේ? ඒ වගේ අපිට ඉන්ෆර්මේෂන්ස් දෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් එයාගේ යහළුවෝ සහ එයාගේ එකට වැඩ කරන පුද්ගලයෝ හරහා එයාගේ ඇටිටියුඩ්ස් වෙනස් කරන්න පුළුවන්. එතකොට අපිට තව පාවිච්චි කරන්න පුළුවන් මෙතන තියෙන use of fear. ඒ කියන්නේ දැන් කවුරු හරි එම්ප්ලොයි කෙනෙක්ගේ උඩින් ඉන්න එක්කෙනා එයාට වඩා අනිවාර්යෙන් බලය තියෙන එක්කෙනෙක්. එතකොට එයා දන්නවා මෙයාට මාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. එතකොට එයාගේ ඒ පොසිෂන් එකේ පවර් එක ඒ බලය යොදාගෙන මෙයා බය කරලා ඇටිටියුඩ් එක චේන්ජ් කරන්න පුළුවන්. ඒක හොඳ ක්‍රමයක් නෙවෙයි. ඒකට ඒකත් එක ක්‍රමයක්. සහ මෙතන තියෙනවා co-opting approach කියලා කියන්නේ දැන් අපි අතෘප්තිමත් සේවකයෝ වගේ ඉන්නවනම් අපිට පුළුවන් එයාලව
මොන හරි අලුත් ඉන්ට්‍රස්ටිං දෙයකට යොමු කරන්න. ඒ කියන්නේ එයාලා කරන වැඩෙන් එයාලව ඉවත් කරලා මොකක් හරි එයාලගේ වටිනාකම දැනෙන වැඩකට අපි එයාලව යොදනවා. ඒ හරහා අපිට ඇටිටියුඩ්ස් චේන්ජ් කරන්න පුළුවන්. එතකොට මේ ඉන්ඩිවිජුවල් ඩිෆරන්සස් වල අපි perceptions and attitudes ඉවර කරා. අපිට ඊළඟ ලෙසන් එක තියෙන්නේ personality and values. ඒ කොටසත් අපි අද කරනවා. ඊට කලින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මොකුත් නැද්ද ළමයි දැන් කරපු ලෙසන් එකේ? පටන් ගමු. මේකේ අපිට මුලින්ම තියෙන්නේ personality එක ගැන. එතකොට අපි කියන personality එක අපිට එක විදියට නිර්වචනය කරන්න පුළුවන්. එතකොට අපිට කෙටියෙන් කියන්න පුළුවන් personality එක කියලා කියන්නේ පුද්ගලයෙක්ගේ හැඟීම්, එයා හිතන විදිය, එයාගේ behavior එක, ඒ වගේම එයා කොහොමද එක පුද්ගලයන්ට සහ සිටුේෂන් වලට රෙස්පොන්ඩ් කරන්න කියන එක අපිට personality එක විදියට සලකන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා මෙතන පර්සනා කියලා වචනයක්. ඒ කියන්නේ මේක personality කියන වචනය මේකෙන් තමයි ආවේ. එතකොට මේක ලැටින් වර්ඩ් එකක්. එතකොට මෙතන කියනවා ඒක යාලා ඉස්සර පාවිච්චි කරේ ඒ කාලේ හිටපු ඇක්ටර්ස්ලා යූස් කරපු මාස්ක් එකක් ඩිනෝට් කරන්න තමයි මේ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් තමයි මේ personality කියන වචනේ බිඳ වැටලා ඇවිල්ලා තියෙන්නේ කියලා තමයි අපිට කියන්නේ. ඊට පස්සේ personality කියන එක හරිම broad දෙයක්. ඒ කියන්නේ personality කියන එක අපිට එක විදිහට මම කිව්වා define කරන්න පුළුවන් කියලා. එතකොට මේකේ තියෙනවා how people affect others and how they understand and view themselves as well as their pattern of inner and outer measurable traits and the person situation interaction. එතකොට අපිට personality කියන එක මීටත් වඩා අපිට කෙටියෙන් කියන්න පුළුවන් විදිය තමයි personality එක කියලා කෙනෙක්ගේ අපි දකින්නේ කොහොමද එයා ක්‍රියා කරන විදියෙන්. එතකොට අපිට කියන්න පුළුවන් එයා කොහොමද ලයිෆ් එකේ එක සිටුේෂන්ස් වලට සහ මිනිස්සුන්ට රෙස්පොන්ඩ් කරන විදිය තමයි එක්කෙනාගේ අපි පෞරුෂත්වයේ personality එක විදියට සලකන්නේ. ඊට පස්සේ තියෙනවා determinants of personality. එතකොට මේක කොටස් දෙකයි nature versus nurture. එතකොට අපි කියනවා personality එක තීරණය කරන්නේ එක fact එකකින් නෙමෙයි. personality එක තීරණය කරන්න factors ගොඩක් බලපානවා. ඒ factors තමයි අපි මේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්නේ nature සහ nurture කියලා. එතකොට මෙතන nature කියන එක යටතට වැටෙන්නේ brain එක. අපේ මොළය, ඒතර අපේ physical characteristics, ඒතර කියන්නේ අපේ කායික වශයෙන් තියෙන ලක්ෂණ, එතකොට අපි සමාජීය වශයෙන් ලබන අත්දැකීම්, අපේ සංස්කෘතිය, අපේ ආගම මේ වගේ දේවල් තමයි nature කියන එකට අයිති වෙන්නේ. එතකොට මේ දේවල් personality එක තීරණය කරන්න බලපානවා. ඊට පස්සේ nurture කියන එකට අයිති වෙන්නේ අපේ heredity එක. ඒ කියන්නේ අපි ජානමය වශයෙන් physical සහ mental traits පරම්පරාවට ලැබෙනවා. ඒ කියන්නේ අපිට බාහිර පෙනුම විතරක් නෙමේ සමහරක් මානසික දේවල් වුණත් අපිට ජානමය වශයෙන් පරම්පරාවට එනවා. එතකොට මේක තමා අපි සලකන්නේ personality එක තීරණය කරන ප්‍රධානම සාධකය විදියට අපි සලකන්නේ heredity එක. නැත්තම් nurture කියන සාධකය තමයි සලකන්නේ. ඊට පස්සේ තියෙනවා understanding personality. ඒකට theories 3ක් තියෙනවා. අපිට කලින් හැම දෙයකම ඒ කියන්නේ organizational behavior එකේ behavior එක explain කරන්න theories තිබ්බා වගේ මේකේ personality එක තීරණය අපිට පැහැදිලි කරන්න භාවිතා කරන theories 3ක් තමයි මේ තියෙන්නේ. ඒකෙන් පළවෙනි එක ඇවිල්ලා trait theory. එතකොට මේ trait theory කියන්නේ දැන් trait එකක් කියලා කියන්නේ අපිට කෙනෙක් පුරුද්දක් විදියට එයා හැසිරෙන විදිය, හිතන විදිය, ඒක තමයි මේ trait එකක් විදියට ගන්න පුළුවන්. එතකොට අපි කියනවා මේ traits මිනිස්සෙක්ගේ අපි traits ගත්තම ඒක stable over time. ඒ කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ මේ traits කියන එක fix. හැබැයි පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. trait කියන එක අනිවාර්යෙන්ම අපි ගත්තොත් පුද්ගලයා දෙන්නෙක් ගත්තොත් ලක්ෂණ එක්කෙනෙක් එක්කෙනාට වෙනස්.
හැබැයි ඒ පුද්ගලයා තුළ ඒක වෙනස් වෙන්නේ කාලයත් එක්ක ස්ථීරවම තියෙනවා. ඊට පස්සේ අපි ගියොත් ටයිප් තියරිස් වලට ටයිප් තියරිස් අපිට දෙන්නෙක් හඳුන්වලා දෙනවා. එතකොට අපි ඒකේ පළවෙනි එක හිපොක්‍රටිස් හඳුන්වලා දෙනවා ටයිප් තියරි එකක්. ඒකේ යා පර්සනැලිටි ටයිප්ස් 4ක් අපිට හඳුන්වලා දෙනවා. ඒ පර්සනැලිටි ටයිප් 4 මෙයා මූඩ් 4ක් විදියටත් හඳුන්වනවා. ඒ කියන්නේ 4 හීමර්ස් කියලාත් කියනවා. ඒ කියන්නේ හීම එකක් කියලා කියන්නේ මොකක් හරි මූඩ් එකක්. එතකොට ඒ විදිහට මෙයා මූඩ් 4ක් නැත්නම් පර්සනැලිටි ටයිප්ස් 4ක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකේ පළවෙනි එක ඇවිල්ලා මූඩි නැත්නම් ડિප්‍රෙස්ඩ්. දෙවෙනි ටයිප් එක ඇවිල්ලා පොඩ්ඩක් ඇග්‍රෙසිව්. ඒ කියන්නේ පොඩ්ඩක් කේන්ති යන සුළු එහෙම පර්සනැලිටි එකක් තියෙන්නේ. තුන්වෙනි එක ඇවිල්ලා කාම් පර්සනැලිටි එකක්. ඒ කියන්නේ ඒක හොඳ තත්ත්වයක්. මේ හතරවෙනි එක ඇවිල්ලා sociable and talkative. ඒ කියන්නේ optimistic personality එකක් තියෙන්නේ. හරිම සුබවාදී, සර්ව සුබවාදී personality එකක් තමයි තියෙන්නේ. එතකොට මේකට වඩා අපිට ඊළඟට තියෙනවා කාල් විසින් හඳුන්වලා දුන්න ටයිප් තියෙන එකක්. එතකොට එයාගේ පොතක් තියෙනවා psychological types කියලා. මේ පොතේ තමයි අපිට මේ personality types හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට ඒකෙන් පළවෙනියට මෙයා මිනිස්සුන්ව බෙදනවා එක්ස්ට්‍රෝවර්ෂන් and ඉන්ට්‍රෝවර්ෂන් කියලා. ඒ කියන්නේ දැන් එක්ස්ට්‍රෝවර්ටඩ් කෙනෙක් කියලා කියන්නේ සමාජශීලී පර්සනැලිටි එකක් තියෙන එක්කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙක්ගේ ලක්ෂණ තමයි ඔතන ලිස්ට් ඩවුන් කරලා තියෙන්නේ. අපිට නිකන් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් එක්ස්ට්‍රෝවර්ටඩ් කෙනෙක් හරිම අවුට්ගෝයින්. එයා ගොඩක් හිතනවට වඩා කතා කරන කෙනෙක්. එතකොට ගොඩක් සමාජයත් එක්ක ඉන්ටරැක්ට් කරන කෙනෙක්. එතකොට අපි අනිත් පැත්තට ඉන්ට්‍රෝවර්ටඩ් පුද්ගලයෙක් ගත්තොත් එයා හරිම නිශ්ශබ්දයි. ගොඩක් කන්සන්ට්‍රේට් කරන කෙනෙක්, අවධානය යොමු කරන කෙනෙක්. එයා කතා කරනවට වඩා හිතන කෙනෙක්. එතකොට අපිට මේ පර්සනැලිටි එක එහෙම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඊට පස්සේ අපිට බෙදන්න පුළුවන් personality types දෙකක් sensing and intuiting කියලා. එතකොට මේක අපි සිංහලෙන් කිව්වොත් sensing කියලා කියන්නේ ගෝචර ග්‍රහණය. ඒ කියන්නේ අපි එළියෙන් තමයි දේවල් අපි ලබා ගන්නෙ. එතකොට මේ intuiting කියලා කියන්නේ අපි සහජ අවබෝධය. ඒ කියන්නේ අපි තුලම තියෙන feelings වලින් තමයි දේවල් තේරුම් ගන්නෙ. sensing එකේදී අපි external stimulus තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ සෙන්සින් ටයිප් පුද්ගලෙක් එයා හරිම ප්‍රැක්ටිකල්. ඒ වගේම සුවිශේෂී. හැබැයි සහජ අවබෝධයෙන් කටයුතු කරන කෙනෙකු ගත්තොත් එයා ජෙනරල්. ඒ වගේම ප්‍රැක්ටිකල් නෑ, හරිම තියරිටිකල්. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඒකේ බෙදෙනවා personality type එක thinking and feeling කියලා. ඒ කියන්නේ අපි තීරණයක් ගද්දී අපි කොහොමද ඒ තීරණය evaluate කරන්න කියන එක මත තමයි මේ thinking and feeling කියලා වර්ග කරන්නේ. එතකොට thinking කියන අපි මොකක් හරි තීරණයක් ගන්නෙ හිතලා නම්. එතකොට ඒ කියන්නේ හැමතිස්සෙම හේතුවක් මත. එතකොට මේ feeling type එකේ එක්කෙනා තීරණ ගන්න හදවතින්. එතකොට අපි කියනවා අර මොලෙන් තීරණ ගන්නවා සහ හදවතෙන් තීරණ ගන්නවා කියලා. එතකොට thinking type එක්කෙනෙක් හරිම analytical. ඒ වගේම මොලෙන් තමයි තීරණ ගන්නෙ. එතකොට feeling type එක්කෙනා subjective. ඒ කියන්නේ පුද්ගල බද්ධයි. ඒක එයා තීරණ ගන්න විදිය එයාට සුවිශේෂී. සහ එයා හදවතින් තමයි තීරණ ගන්නෙ. ඊට පස්සේ අන්තිමට අපි බෙදනවා judging and perceiving කියලා. එතකොට මේ ජජින් කියලා කියන්නේ එතකොට එයාට තියෙන්නේ හරිම ස්ට්‍රක්චර්ඩ් ලයිෆ් ස්ටයිල් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ෆ්ලෙක්සිබල් නෑ. එයා හරිම ස්ට්‍රක්චර්ඩ්, ටයිම් ඔරියන්ටඩ්, හරිම ඕගනයිස් එක්කෙනෙක්. ඒ කියන්නේ එයා මොකක් හරි විදියකට හැදිලා ඉන්නේ. එතකොට පර්සිවින් එක්කෙනා හැමදේම තේරුම් ගන්නවා. එයා ෆ්ලෙක්සිබල්. එයාට සීමාවක් නෑ. එයාගේ ලයිෆ් ස්ටයිල් එකට සීමාවක් නෑ. හැමදේම එක්ස්ප්ලෝර් කරනවා. ඒ වගේ කෙනෙක් තමයි මේ පර්සිවින් පර්සනැලිටි ටයිප් එකක් තියෙන කෙනෙක්. එතකොට මෙතන තව දෙයක් කියන්න ඕනේ. එතකොට අපි පර්සනැලිටි ටයිප්ස් දැන් මේ කාල් යුන්ගේ ටයිප් තියරි එකේ අපි කතා කරා
8ක්. ඒ කියන්නේ දෙක බැගින් අපි personality types එතකොට 4ක් කතා කරේ. එතකොට අපි කෙනෙක්ව පුද්ගලයෙක්ව ගත්තම මේ ಜಾති 8 මික්ස් වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි පුද්ගලයෙක් ගත්තොත් එයා extroverted, ඒ වගේම sensing, ඒ වගේම thinking සහ judging. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ දැන් මෙතන personality type 8ක් තියෙනවා. ඒ 8 මික්ස් කර කර අපිට personality type 16ක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මම උදාහරණයක් විදියට ගත්තොත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එයා extroverted වෙන්න පුළුවන්. ඒ වගේම sensing, thinking, ඒ වගේම ජජිං වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ පුද්ගලයෙක් අපි කියනවා එයා ගොඩක් එක්ස්ට්‍රෝවර්ටඩ් කියන්නේ එයා සමාජයත් එක්ක ගොඩක් ගනුදෙනු කරනවා. ඒ වගේම එයා බාහිරින් තමා තොරතුරු ලබා ගන්නෙ. මං කිව්වා සෙන්සින් කියන්නේ ගෝචර ග්‍රහණය. එතකොට තින්කින්. ඒ කියන්නේ එයා මොලෙන් තමා ගොඩක් තීරණ ගන්නෙ. ඒ වගේම හරිම ස්ට්‍රක්චර්ඩ්. එතකොට අපිට කියන්න පුළුවන් මේ වගේ පර්සනැලිටි ටයිප් එකක් තියෙන කෙනෙක්ව සාමාන්‍යයෙන් බිස්නස් කරන්න වගේ හොඳයි. අපිට ඒ වගේ පර්සනල් ටයිප්ස් හදලා එයාව ගැලපෙන්නේ මොන වගේ දෙයකටද? එහෙම කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ එක පර්සනල් ටයිප් එකක්වත් අපිට හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. එක එක පර්සනල් ටයිප් අපිට පාවිච්චි කරන්නේ වෙන්නේ එක එක දේවල් වලට. ඊට පස්සේ අපිට තියෙන්නේ Big 5 traits model එක. හරි. අපි මේ Big 5 trait model එකට කියනවා 5 factor model නැත්නම් ocean model කියලාත් කියනවා. එතකොට දැන් අපි theories තුනක් තියෙනවා කිව්වා. ඒකෙන් දැන් අපි type theory එක ඉවර කරා. ඒතර අපි මුලදී trait theory එක පොඩ්ඩක් කියවනේ. දැන් මේ trait theory එක යටතේ තමයි මේ Big 5 trait model එකට එන්නේ. අපි මේකට ocean model කියලාත් කියනවා. මොකද අපි මේ traits පහේ මුල අකුරු ගත්තොත් ocean කියන වචනේ හැදෙනවා. අපි ඒ හින්දා මේකට ocean model කියලාත් කියනවා. එතකොට මේකේ පළවෙනි එක කෙටියෙන් කිව්වොත් openness විවෘතභාවය. එතකොට මේ වගේ පුද්ගලෙක් ඕපන් පුද්ගලෙක් අපි කියනවා එයා හැම දෙයක් ගැනම හරිම කුතුහලයෙන් ඉන්නේ. එතකොට එයා අපි කියන එයා curious හරිම අලුත් දේවල් ගැන. එතකොට එයා අලුත් දේවල් අත්හදා බලන්න කැමති. එයාගේ ආසාවල් ගත්තොත් ඒක broad range එකක්. ආසාවල් ගොඩක් තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ ඕපන්නස් කියන ට්‍රේට් එක ගත්තම ඒක වැඩි පුද්ගලයෙක් මොන වගේද ඕපන්නස් එක අඩු පුද්ගලයෙක් මොන වගේද කියලා. එතකොට අපි වැඩි පුද්ගලයෙක් ගත්තොත් අපිට කියන්න පුළුවන් ඒක තමයි ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන්නේ හයි ස්කෝ ඇන් ලෝ ස්කෝ කියලා තියෙන්නේ. දැන් මේ එක එක ට්‍රේට් එක වැඩි පුද්ගලයෙක්ගේ ලක්ෂණ මොන වගේද අඩු පුද්ගලයෙක්ගේ ලක්ෂණ මොන වගේද කියන එක තමයි තියෙන්නේ. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඒකේ තියෙනවා. හයි ස්කෝ ඇන් ලෝ ස්කෝ කියලා. ඊට පස්සේ එතකොට අපි කියන ඕපන්නස් නම් වැඩි පුද්ගලෙක් හරිම කියුරියස් ඇන් ඉන්ඩිපෙන්ඩන්ට්. එතකොට අපිට කියන්න අඩු එක්කෙනෙක් හරිම රූටින්. එයාගේ ලයිෆ් ස්ටයිල් එක හරිම රූටින්. එකම විදියට යන්නේ. ඊට පස්සේ අපිට ඊළඟ ට්‍රේට් එක ඇවිල්ලා කොන්ෂියන්ෂස්නස්. එතකොට අපි කියනවා මේ ට්‍රේට් එක වැඩි පුද්ගලෙක් එයා හරිම හාඩ් වර්ක් කරන ඒ වගේම එයා ඩෙඩ්ලයින්ස් ගැන හරිම අවධානයෙන් ඉන්නේ. ඒ කියන්නේ එයා දන්නවා මම මේ වැඩේ මේ වෙනකොට ඉවර කරන්න ඕනේ කියලා එයා ඒකට ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන හරිම ඕගනයිස් කෙනෙක් තමයි මේ ට්‍රේට් එක වැඩි පුද්ගලයා. එතකොට අඩු එක්කෙනෙක් හරිම ඩිස්ඕගනයිස්. එයා එහෙම මුකුත් දේවල් ඕගනයිස් කරන්නේ නැහැ, ප්ලෑන් කරන්නේ නැහැ. එයාට අරමුණක් නැහැ. එහෙම. ඊට පස්සේ ඊළඟ ට්‍රේට් එක ඇවිල්ලා එක්ස්ට්‍රෝවර්ෂන්. එතකොට ඒක අපි කලිනුත් කතා කරා. එතකොට ඒක එක්ස්ට්‍රෝවර්ටඩ් පුද්ගලෙක් ගොඩක් එක්ස්ට්‍රෝවර්ටඩ් පුද්ගලෙක් ඇවිල්ලා අපිට කියන්න පුළුවන් හරිම සමාජයත් එක්ක කටයුතු කරන අවුට්ගෝයින් ඇඩ්වෙන්චර් සීකින් ඒ වගේ පුද්ගලෙක්. එතකොට අපි ඒක අඩු පුද්ගලෙක්ව ගත්තොත් එයා හරිම නිශ්ශබ්ද නිකන් පැත්තකට වෙලා ඉන්න ඒ වගේ જાති. ඒතර අපිට නිකන් උදාහරණයක් විදිහට කියන්න පුළුවන් මේ අවුට්ගෝයින් පර්සනැලිටි එකක් තියෙන පුද්ගලෙක්ව හොඳයි මාකටිං සයිඩ් එකට වගේ. අපිට ඒ වගේ මේක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟ ට්‍රේට් එක ඇවිල්ලා ඇග්‍රීබල්නස්. එතකොට අපි කියනවා මේ වගේ පුද්ගලෙක් මේ ට්‍රේට් එක වැඩිපුර තියෙන පුද්ගලෙක් හරිම හෙල්ප්ෆුල්. ඒ වගේම විශ්වාස කරන්න පුළුවන් එක්කෙනෙක්. මේ ට්‍රේට් එක අඩු එක්කෙනෙක් ඇවිල්ලා සපෝට් කරන්නේ නැති අන්කෝපරේටිව් ඒ වගේ එක්කෙනෙක්.
ඊට පස්සේ අපි අන්තිම ට්‍රේට් එක ගත්තොත් නියුරෝටිසිසම්. එතකොට මේක අපි කියනවා මේ ට්‍රේට් එක ඇවිල්ලා අපි කියන්නේ ඒ ට්‍රේට් එක තියෙන පුද්ගලෙක් හරිම ඉමෝෂනලි ඉන්ස්ටේබල්. හැමතිස්සෙම මූඩ් ගහලා ඉන්නේ. හරිම දුකෙන් ඉන්න. ඒ වගේ ටයිප් පුද්ගලෙක් තමයි මේක. එතකොට මේක වැඩිපුර තියෙන පුද්ගලෙක් අන්හැපි, අඩුවෙන් තියෙන පුද්ගලෙක් ගත්තොත් එයා කාම්. එතකොට අපිට මේකෙත් කියන්න බෑ මේ කිසිම ට්‍රේට් එකක් වැඩිපුර තියෙන එක හොඳයිද අඩුවෙන් තියෙන එක හොඳයිද අපිට එහෙම කියන්න අමාරුයි. අපිට අවස්ථාවට අනුව හැම පර්සනැලිටි ටයිප් එකක්ම වගේ ඕන වෙනවා කියන තමයි අපි කියන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ස්ලයිඩ් වල තියෙන ක්ලාස් රූම් ඇක්ටිවිටි එකක්. ඒ කියන්නේ අපිට මේකෙදී ලෙක්චර් එකේදී කරේ අපිට දැන් අපි අර ට්‍රේඩ්ස් පහක් ඉගෙන ගත්තානේ. ඒ පහ අපිට වැඩිපුරද තියෙන්නේ අඩුවෙන්ද තියෙන්නේ කියලා අපි බලලා ඒකට ස්කෝ එකක් දීලා එතකොට අපේ පර්සනැලිටි ටයිප් එක තීරණය කරන එකක් තමයි ඒ ක්ලාස් රූම් ඇක්ටිවිටි එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඒ හින්දා ඊළඟට යන් අපේ පර්සනැලිටි එකේ අන්තිම තියරි එකට ෆ්‍රෝඩියන් සයිකෝඇනලිටික් තියරි. හරි. එතකොට මේ ෆ්‍රෝඩ්ගේ සයිකෝඇනලිටික් තියරි එක ගත්තොත් එයා කියන්නේ වෙනස්ම කතාවක්. එතකොට එයා කියන්නේ පර්සනැලිටි එක ඩිවලොප් වෙන්නේ අපේ ජීවිත කාලේ ස්ටේජස් කිහිපයක් කරා. එතකොට මේ ස්ටේජස් කිහිපයක් කරා ඩිවලොප් වෙද්දී හැම ස්ටේජ් එකකම අපේ මයින්ඩ් එකේ පොඩි කන්ෆ්ලික්ට් එකක් ඇති වෙනවා පාර්ට්ස් තුනක. ඒ කියන්නේ අපේ මයින්ඩ් එකේ තියෙනවා ID, ඊගෝ, සුපර් ඊගෝ කියලා කොටස් තුනක් තියෙනවා. මේ තුනේ කන්ෆ්ලික්ට් එකක් හැමතිස්සෙම ඇති වෙනවා. ඒ කන්ෆ්ලික්ට් එක මොකක්ද කියලා ඔයාලට ඊළඟට තේරෙයි මං කියද්දි. ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් අපිට ඒකේ තියෙනවා ID, ඊගෝ, සුපර් ඊගෝ කියන්නේ මොකක්ද කියලා. එතකොට මේකේ අපි ගත්තොත් පළවෙනි එක ID කියන එක ගත්තොත් ඒක තනිකර වැඩ කරන්නේ unconsciously. ඒ කියන්නේ නොදැනුවත්ව තමයි ඒ කොටස වැඩ කරන්නේ. අනික ඒක හැමතිස්සෙම වැඩ කරන්නේ pleasure principle එකට. ඒ කියන්නේ මම මේක උදාහරණයකින් කියන්නම්. අපි දැන් පාරේ ඇවිදගෙන යද්දි කවුරු හරි අයිස්ක්‍රීම් එකක් කකා ගියොත් අපේ මනස වැඩ කරලා අපේ ID එක කතා කරලා අපිට කියන්නේ දැන් මට ඔයාට අයිස්ක්‍රීම් එකක් ඕනේ. ඒ අයිස්ක්‍රීම් එක උදුරලා ගන්න කියලා. ඇත්තටම මනසෙන් එහෙම දෙයක් වෙනවා. ඒත් ඒක අපේ ඊගෝ එකෙන් සහ සුපර් ඊගෝ එකෙන් කොහොම හරි බැලන්ස් කරනවා. ඊළඟට අපි ඊගෝ එකට ගියොත් ඒක භාගයක් කොන්ෂස්ලි වැඩ කරන්නේ භාගයක් අන්කොන්ෂස්ලි. ඒ කියන්නේ භාගයක් දැනුවත්ව සහ භාගයක් නොදැනුවත්ව වැඩ කරන්නේ. ඒ වගේම ඒක වැඩ කරන්නේ රියැලිටි ප්‍රින්සිපල්. අපි කලින් එක කිව්වා ප්ලෙෂර් ප්‍රින්සිපල්. ඒ කියන්නේ ඒක හිතන්නේ ප්ලෙෂර් එක ගැන විතරයි. දෙවෙනි එක රියැලිටි ප්‍රින්සිපල්. ඒ කියන්නේ ඒකෙන් තමයි අපිට යථාර්ථය තේරුම් කරලා දෙන්නේ. එතකොට අපි සුපර් ඊගෝ කියලා ගත්තොත් ඒක තනිකර වැඩ කරන්නේ social rules and morals ගැන. ඒ කියන්නේ අපිට මෙහෙමයි. දැන් අපිට අයිඩියා එකෙන් කියනවා කවුරු හරි අයිස්ක්‍රීම් එකක් කකා යද්දී අපිට මේක ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ පුද්ගලයා ගාව තියෙන එක අපි උදුරලා ගන්න ඕනේ කියන එක. ඊට පස්සේ අපිට සුපර් ඊගෝ එකෙන් කියනවා නෑ ඒක වැරදි. ඒක අපි වෙන කෙනෙක්ගේ දෙයක් ගන්න එක වැරදි කියලා අපිට කියන්නේ සුපර් ඊගෝ එකෙන්. එතකොට ඊගෝ එකෙන් ID එකයි සුපර් ඊගෝ එකයි බැලන්ස් කරලා කියන හරි. මට දැන් අයිස්ක්‍රීම් එකකුත් ඕනේ. හැබැයි මගේ සුපර් ඊගෝ එකෙන් කියනවා මම එහෙම ගන්න එක වැරදි. එහෙනම් ඔයාගේ ඊගෝ එකෙන් කියනවා ඔයා එහෙනම් ගිහලා ඔයාට අයිස්ක්‍රීම් එකක් කඩෙන් ගන්න ඕනේ. එතකොට මේක තමයි අපේ මනසේ ඇති වෙනවා කිව්ව මං කිව්ව කන්ෆ්ලික්ට් එක. එතකොට අපි කියනවා මේ ස්ට්‍රෝං ඊගෝ එකක් තියෙන පුද්ගලෙක්ට හොඳ හෙල්දි පර්සනැලිටි එකක් තියෙනවා. ඒ වගේම මේ සිස්ටම් එකේ බැලන්ස් නැති අයගේ බිහේවියර් එක පොඩ්ඩක් අපි කියනවා අන්හෙල්දි කියලා. ඊට පස්සේ අපි ඊළඟ පික්චර් එක ගියොත් ඒ පික්චර් එකේ තියෙන පික්චර් එක පොඩ්ඩක් තේරෙනවා අඩුයි. ඒකේ අපිට මේ කියන්නේ මෙහෙමයි. ID එක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ unconsciously. ඊගෝ එකයි සුපර් ඊගෝ එකයි partly conscious and partly unconsciously වැඩ කරනවා කියන එක පික්චර් එක තමයි තියෙන්නේ. ඒකට මම පොඩ්ඩක් සිම්පල් කරලා අඳපු පික්චර් එකක් තියෙනවා. මම ඔයාලට නෝට් එක දෙද්දි ඒක තේරෙයි. ඊට පස්සේ අපිට තියෙනවා stages of personality development. ඒකත් මේ ෆ්‍රෝඩ්ගේ තියරි එකේම කොටසක්. ඒ කියන්නේ දැන් එයා කිව්වනේ පර්සනැලිටි එක ඩිවලොප් වෙන්නේ අපේ ලයිෆ් ටයිම් එකේ යම්කිසි ස්ටේජස් කිහිපයක් කරා කියලා. එතකොට ඒ ස්ටේජස් අපි බෙදලා තියෙනවා පහකට. ඒ පහේදී අපේ මනසේ අර කොටස් තුනේ ඇතිවෙන කන්ෆ්ලික්ට්
එක එකිනෙකට වෙනස් කියලා තමා කියන්නේ. එතකොට පළවෙනි එක ඕරල් ස්ටේජ් එක ගත්තොත් අපි කියනවා අපි ඉපදුණු දවසේ ඉඳන් අවුරුද්දක් වෙනකන් තමයි මේ ඕරල් ස්ටේජ් එක තියෙන්නේ. එතකොට අපි කියනවා මේ ඕරල් ස්ටේජ් එකේදී අපේ ලිබිඩෝ එක. අපි මෙතන ලිබිඩෝ එක කියලා කියන්නේ අපේ නිකන් අපේ නීඩ් එක, අපේ ඩිසයර් එක වෙන්නේ අපේ කට ආශ්‍රිත දේවල්. ඒ කියන්නේ දැන් පොඩි කාලේ බලන්න අපි ඕනම දෙයක් කටේ දාගන්න. එතකොට අපි කියනවා මේ බර්ත් ටු වන්නේ අපේ ලිබිඩෝ එක වෙන්නේ මවුත් එක. එතකොට අපි කියනවා එයා පොඩි බබෙක් පුළුවන් තරම් එයා තෘප්තිමත් වෙන්නේ මොන හරි දෙයක් කන තරමට. නැත්තම් බ්‍රෙස්ට් ෆීඩින්. ඒ වගේ නැත්තම් ඇඟිලි හරි කටේ දාලා මොන හරි ඒ වගේ තමයි එයා තෘප්තිමත් වෙන්නේ. එතකොට අපි කියනවා මේ ඕරල් බිහේවියර් එක අපිට සමහරක් වෙලාවට ලොකු කාලෙත් දකින්න පුළුවන්. ඒ කියන්නේ මේක බර්ත් වන්නේ වුණාට අපි දැකලා තියෙනවා වැඩිහිටියොත් නියපොතු හපන ඇඟිලි කටේ දාන ඒ වගේ අපිට හැසිරීම් ලොකු වෙලක් දකින්නට හම්බෙනවා. හැබැයි හොඳට බැලුවොත් අපි ඒ වගේ හැසිරීම් දකින්නේ මිනිස්සෙක් ස්ට්‍රෙස් එකක් යටතේ ඉද්දි. හරි. අපේ ඊළඟ ස්ටේජ් එක ඇවිල්ලා ඒනල් ස්ටේජ් එක 1 to 3 years. එතකොට මේ කාලේදී අපි කියනවා 1 to 3 years. එතකොට අපි ළමයිට අම්මලා තාත්තලා කියලා දෙනවා එයාලට වොෂ්රූම් යන්න පුළුවන් මොන වෙලාවේද. ඒ කියන්නේ එයාලට හිතෙන වෙලාවට ඒක වොෂ්රූම් එකට යන්න නැතුව ඒක කරන්න බෑ. ඒ වගේ නීති දාන කාලයක් තමයි මේ 1 to 3 years කියලා කියන්නේ. එතකොට අපි කියනවා අපි පොඩක් සැරට පොටි ට්‍රේනිං එකක් කරොත් ඒ කියන්නේ අම්මලා ළමයට ගොඩක් නීති දාලා සැර කරලා හරියට වෙලාවට පොටි ට්‍රේනින් එකක් දුන්නොත් ඒ කියන්නේ වොෂ්රූම් එක යන විදිය ගැන ට්‍රේනින් එකක් දුන්නොත් ඒ වගේ කෙනෙක්ව ලීඩ් කරනවා ඒනල් රිටෙන්ටිව් පර්සනැලිටි ටයිප් එකකට. ඒ කියන්නේ එහෙම පොටි ට්‍රේනින් එකක් දුන්න ළමයිගේ පර්සනැලිටි එක බැලුවොත් එයා කැමති නෑ ඕගනයිස් නැතුව ඉන්න. එයා හැමතිස්සෙම හොඳ ඕගනයිස් පර්සනැලිටි එකක් තමයි එයාට ලැබෙන්නේ ලොකු වුණාම. ඊට පස්සේ අපි ගත්තොත් නිකන් ලිබරල් පොටි ට්‍රේනින් එකක් දුන්නොත් ඒ කියන්නේ එයාට අපි නිදහස දීලා ඒ පොටි ට්‍රේනින් එක දුන්නොත් එතකොට එයාව ලීඩ් කරන්නේ ඒනල් එක්ස්පල්සිව් පර්සනැලිටි එකට. ඒ කියන්නේ එයා ලොකු වෙලා කිසිම ඕගනයිසින් නෑ, හරිම ඩිස්ඕගනයිස්ඩ් මෙසි ඒ වගේ පර්සනැලිටි ටයිප් එකක් තමයි එන්නේ. ඊළඟ ස්ටේජ් එක ගත්තොත් ෆෝලික් ස්ටේජ් එක 3 to 6 years. එතකොට අපි කියනවා මේ කාලේදී අපිට දකින්න පුළුවන් ළමයි පොඩි කන්ෆ්ලික්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ගෑනු ළමයි ගත්තොත් එයා තාත්තගේ ආදරය ගන්න අම්මත් එක්ක පොඩි කන්ෆ්ලික්ට් එකක් තියෙනවා. පිරිමි ළමයිව ගත්තොත් අම්මගේ ආදරය ගන්න තාත්තත් එක්ක පොඩි කන්ෆ්ලික්ට් එකක් තියෙනවා. එතකොට අපි කියනවා ඊඩිපස් කම්ප්ලෙක්ස් කියලා. ඒක ඇති වෙන්නේ පිරිමි ළමයි තුළ. ඒ කියන්නේ පිරිමි ළමයි එයාගේ තාත්තත් එක්ක කන්ෆ්ලික්ට් එකක් ඇති වෙනවා අම්මගේ ඇෆෙක්ෂන් එක ලබා ගන්න. ඊට පස්සේ අනිත් එක ඉලෙක්ට්‍රා කම්ප්ලෙක්ස්. ඒ කියන්නේ ගෑනු ළමයි තුළ අම්මත් එක්ක කන්ෆ්ලික්ට් එකක් ඇති වෙනවා තාත්තගේ ආදරය ලබා ගන්න. ඒතකොට අන්තිමට මේක මේ කන්ෆ්ලික්ට් එක සොල්ව් වෙන්නේ එයා බලනවා මම එහෙනම් අම්මා විදියට හැදෙන්න ඕන තාත්තගේ ආදරය ගන්න. එතකොට පිරිමි ළමයා හිතනවා මං තාත්තා වගේ හැදෙන්න ඕනේ අම්මගේ ආදරය ගන්න කියලා. එයා එහෙම සේම් සෙක්ස් පේරන්ට්ගේ කැරක්ටරිස්ටික්ස් වලට ඇඩප්ට් වෙලා තමයි මේක සොල්ව් වෙන්නේ. ඊට පස්සේ හතරවෙනි ස්ටේජ් එකේදී අපි කියනවා මේ කාලේදී ලිබිඩෝ එක ඩෝමන්ට්. ඒ කියන්නේ අර කිසිම එයාට එයාගේ අවශ්‍යතාවය හරිම උදාසීනයි. මේ කාලේදී එයා ගොඩක් අවධානය යොමු කරන්නේ ඉස්කෝලේ වැඩවලට, ස්පෝර්ට්ස් වලට, හොබීස් වලට. නැත්නම් එයාගේ එකම සේම් සෙක්ස් ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක ඉන්න තමයි. ඒ කියන්නේ බොයිස්ලා නම් බොයිස්ලත් එක්ක, ගර්ල්ස්ලා නම් ගර්ල්ස්ලත් එක්ක සෙල්ලම් කරන්න ඒ වගේ තමයි අවධානය යොමු කරන්නේ. ඊට පස්සේ අන්තිම ස්ටේජ් එක ඇවිල්ලා මට කලින් කියන්න තුණා අර හතරවෙනි ස්ටේජ් එක ඇවිල්ලා අවුරුදු 6 ඉඳන් වැඩිවියටපත් වෙනකම්. ඊට පස්සේ අන්තිම ස්ටේජ් එක වැඩිවියේ ඉඳන් වැඩිහිටි, ඒ කියන්නේ සම වැඩිහිටියෙක් විදියට සලකනකම් කාලය. එතකොට මේ කාලෙදි සාමාන්‍යයෙන් සෙක්ෂුවල් එක්ස්පෙරිමන්ට්ස් කරන ඒ පැත්තට අවධානය තමයි යොමු වෙන්නේ මේ කාලෙදි. එතකොට මේ කාලෙදී එයාලගේ විරුද්ධ
කට්ටියත් ඒ කියන්නේ විරුද්ධ ඒ කියන්නේ ගර්ල්ස් ලා නම් බොයිස් ලාත් එක්ක බොයිස් නම් ගර්ල්ස් ලාත් එක්ක රිලේෂන්ෂිප්ස් ඇති වෙන කාලයක්. එතකොට ඒ ස්ටේජස් පහ තමයි මම එක්ස්ප්ලেইন කරේ ඊළඟ ස්ලයිඩ් වල මම එක්ස්ප්ලেইন කරපු එක තමයි තියෙන්නේ. මම ඊට වඩා වැඩි යමක් එක්ස්ප්ලেইন කරා සහ තේරෙන විදියට. ඊට පස්සේ අපි මේ තියරි එකේ ක්‍රිටිසිසම්ස් වලට යමු. හරි. අපි කියනවා ඔයාලට මේක එක්ස්ප්ලেইন කරද්දිම තේරෙනවා ඇති සෙක්ෂුවැලිටි එක ගැන පොඩ්ඩක් එම්ෆසයිස් කරා වැඩි වගේ. ඒ කියන්නේ අපි ගැහැණු සහ පිරිමි වශයෙන් සහ සෙක්ෂුවැලිටි එක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරා වැඩි. එතකොට අපි කියනවා මේක අර හෝලිස්ටික් අප්‍රෝච් එකක් නෙමෙයි. ඕවරෝල් අවබෝධයක් දෙන්නේ මේක අර ස්ත්‍රී පුරුෂ භාවයට අවධානය දීලා තියෙනවා වැඩි. එතකොට අනිත් එක තමයි මේකේ ස්ලයිඩ් එකේ නෑ අපි කියනවා චයිල්ඩ්හුඩ් එකට ඉම්පෝර්ටන්ස් එක දුන්න වැඩි කියලා. ඒ කියන්නේ ෆ්‍රෝඩ් කියන්නේ පර්සනැලිටි එක වැඩිපුරම ඩිවෙලොප් වෙන්නේ ළමා කාලේදී තමයි ෆ්‍රෝඩ්ගේ මතය. ඒත් හැබැයි ගොඩක් අපි අනිත් සයිකොලොජි ගැන අධ්‍යයනය කරපු අය බැලුවොත් එයාලා කියන්නේ පර්සනැලිටි එක ලයිෆ් ටයිම් ඩිවෙලොප්මන්ට් ඇක්ටිවිටි එකක්. ඒක චයිල්ඩ්හුඩ් එකේදී නෙමෙයි දිගටම අපි මැරෙනකම් පර්සනැලිටි එක ඩිවෙලොප් වෙනවා කියලා තමයි කියන්නේ. හරි ඊළඟට අපිට තියෙන්නේ values ඒ කියන්නේ individual differences වල අන්තිම component එක එතකොට අපි values කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් values are the moral ideas general conceptions or orientations towards the world ඒ කියන්නේ අපිට තියෙන සදාචාරාත්මක අදහස් අපි දරන මත අපේ ලෝකේ තියෙන දේවල් ගැන තමයි අපි වටිනාකම් නැත්තම් values කියලා කියන්නේ එතකොට අපි කියනවා values වර්ග දෙකක් තියෙනවා terminal values and instrumental values කියලා. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා ඒක values වර්ග දෙක. එතකොට terminal values කියලා කියන්නේ refers to desirable end state of existence. ඒ කියන්නේ ටර්මිනල් වැලියුස් කියලා කියන්නේ අපි කැමති අවසානයේදී අපි ලබා ගන්න කැමති දේවල් මොනවාද කියන එක. ඒ කියන්නේ ඒකට අයිති වෙනවා හැපිනස්, self respect, inner harmony. ඒ කියන්නේ අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා ආත්ම ගෞරවය, අතුලාන්ත සැනසීම ඒ වගේ දේවල් තමයි අපි මේ ටර්මිනල් වැලියුස් කියලා කියන්නේ. ඊට පස්සේ ඉන්ස්ට්‍රුමන්ටල් වැලියුස් කියලා කියන්නේ අපි ටර්මිනල් වැලියුස් achieve කරගන්නේ කොහොමද කියන එක. Instrument values refers to preferable mode of behavior means of achieve one's terminal values. ඒ කියන්නේ අපි terminal values achieve කරගන්න අපි කොහොමද වෙන්න ඕනේ? ඒ කියන්නේ අපිට පුළුවන් අපි අවංක වෙන එක, ethical වෙන එක, ඒ වගේ දේවල් හරහා අපිට terminal values ළඟා කරගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් terminal values වලට examples විදිහට ගන්න පුළුවන් happiness, self respect, inner harmony. එතකොට instrumental values වලට example විදිහට ගන්න පුළුවන් being honest, sincere, being ethical ඒ වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම ස්ලයිඩ් එකේ තියෙනවා impact of values on organizational behavior. හරි. එතකොට පළවෙනි එක තියෙනවා effect of values on management practices. එතන management practices කියලා කියන්නේ මොනවද management practices කියලා කියන්නේ අපි කියන්නේ employees ලව recruit කරන්නේ කොහොමද, train කරන්නේ කොහොමද, promote කරන්නේ කොහොමද, අපි lay off කරනවා නම් ඒව කරන්නේ කොහොමද? ඒව තමයි මේ management practices කියලා කියන්නේ. එතකොට ඒව සම්බන්ධයෙන් අපි හදාගත්ත values තියෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ කියනවා effect of values on behavioral and performance outcomes of employees. අපි මෙහෙම හිතමු. දැන් employee කෙනෙක් ඉන්නවා. එයා හිතනවා එයාට promotion එකක් ලැබෙයි කියලා එයාගේ performance මත. එතකොට හැබැයි company එක promotion දෙන්නේ seniority එක මත නම් ඒ කියන්නේ performance මත නෙමෙයි මෙයා කොච්චරක් seniorද කියන එක මත නම් එතකොට ඒ කියන්නේ company එකේ value එක ඇවිල්ලා promotion දෙන්නේ seniority එක මත. employee හිතනවා එයාට ප්‍රොමෝෂන් එක ලැබෙන්නේ performance මත කියලා. එතකොට මෙතන performance outcome එක පොඩ්ඩක් නෙගටිව් වෙනවා. ඒ කියන්නේ එයා දන්නවා මම කොච්චර perform කරාද මට ප්‍රොමෝෂන් හම්බෙන්නේ නැහැ. එතකොට එයාගේ performance පොඩි අඩු වීමේ ප්‍රවණතාවයක් අපිට තියෙනවා. ඊට පස්සේ අන්තිම එක ඇවිල්ලා effect of person organization value fit. එතකොට මෙතන කියන්නේ
අපි කියන පර්සන් ඒ කියන්නේ එම්ප්ලොයිස්ලාගේ ඕගනයිසේෂන් එකේ වැලියුස් අතර සමානකමක් තිබ්බොත් එතකොට වැඩේ ලේසි. දැන් අපි කවුරු හරි ඉන්ටර්විව් එකකට හරි ආපුවම එම්ප්ලොයි කෙනෙක්ට තේරෙනවා නම් මගේ වැලියුස් සහ මේ ඕගනයිසේෂන් එකේ තියෙන වැලියුස් ගැලපෙනවා. නැත්තම් ඉන්ටර්විව් කරන එක්කෙනාට තේරෙනවා නම් අපේ ඕගනයිසේෂන් එකේ වැලියුස් සහ මේ පුද්ගලයාගේ වැලියුස් එකිනෙකට මැච් වෙනවා, ෆිට වෙනවා කියලා. එතකොට එයාව රික්‍රූට් කරගන්නවා. දැන් එහෙම නැත්තම් මෙයාට වැඩ කරන අතරේ තේරෙනවා නම් එම්ප්ලොයිට තේරෙනවා නම් මගේ වැලියුස් වලට මෙතන වැලියු මැච් වෙන්නේ නැහැ කියලා එහෙම වුණාම අන්තිමට වෙන්නේ කොන්ෆ්ලික්ට්ස් ඇති වෙලා එයා කම්පැනි එක දාලා යනවා. එතකොට අපි කියනවා පර්සන් ඕගනයිසේෂන් වැලියු ෆිට් එකක් තියෙන්න ඕනේ කියලා. එතකොට ඉන්ඩිවිජුවල් ඩිෆරන්සස් වල සෙෂන්ස් දෙකම කරා. ඒක තමා දෙකේම අවසානය. මොන හරි ප්‍රශ්න තියෙනවද? මැසේජ් එකක් ආවා අද කතා කරමු කියලා. එහෙනම් ප්‍රශ්න 4ක් වගේ තියෙන එහෙම වෙලා යන්නේ. ඒක එකක් තියෙනවා. දැන් මම කියලා දුන්න හින්දා ඔයාලට මතකත් ඇති. අදම කියලා දුන්න හින්දා මෙතන කියනවා heredity, environment and learning all contribute to the human personality. Discuss කියලා. දැන් මම කිව්වා personality එක determine කරන factors දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා nature and nurture කියලා. එතකොට මේ nurture කියන්නේ හෙරිඩිටි එකටම තමයි. එතකොට ඉතුරු ඔක්කොම එන්වයරන්මන්ට් එක ලර්නින් ඒ හැමදේම අයිති වෙන්නේ නේචර් කියන කොටසට. එතකොට අපිට මේකට ආන්සර් එක ලියද්දි මුලින්ම පර්සනැලිටි කියන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ කියන්න පුළුවන් පර්සනැලිටි එක ඩිටර්මයින් කරන්නේ එක ෆැක්ට් එකකින් නෙමෙයි ෆැක්ටර්ස් ගොඩක් බලපානවා. ඒ ෆැක්ටර්ස් අපි කොටස් දෙකකට බෙදනවා නේචර් ඇන්ඩ් නර්චර් කියලා. එතකොට නර්චර් කියන එක යටතේ තමයි හෙරිඩිටි කියලා එන්නේ. එතකොට හෙරිඩිටි කියන්නේ අපි ජානමය වශයෙන් ෆිසිකල් ඇන්ඩ් මෙන්ටල් කැරක්ටරිස්ටික්ස් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන එක. එතකොට මේක තමයි ප්‍රධානම සාධකය පර්සනැලිටි එකට කන්ට්‍රිබියුට් කරන. ඊට අමතරව නේචර් කියන එකට යටතට එනවා බ්‍රේන් අපේ ෆිසිකල් කැරක්ටරිස්ටික්ස් අපි එන්වයරන්මන්ට් එකෙන් ලබා ගන්න එක්ස්පීරියන්සස් අපි අපේ ෆැමිලි එකෙන් ෆ්‍රෙන්ඩ්ස්ලාගෙන් ඉගෙන ගන්න දේවල් එතකොට ඒවා ලර්නින්ග්ස් එතකොට ඒ දේවල් හැමදේම කන්ට්‍රිබියුට් කරනවා කියලා අපිට ආන්සර් එක ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා organizational members at work are constantly engaged in perceiving one another, and there are certain factors that affect social perception. Evaluate this statement highlighting perceptual errors. එතකොට මම කිව්වා social perception කියන්නේ මොකක්ද? අපි පුද්ගලයෙක්ව දැකලා එයා මොන වගේ කෙනෙක්ද කියලා හිතලා අපි එයාට රෙස්පොන්ඩ් කරන්නේ කොහොමද? කරන්නේ කොහොමද කියලා අපි හිතනවා. ඒක තමයි social perception කියලා කියන්නේ. එතකොට මේ සෝෂල් පර්සෙප්ෂන් එකේදී අපිට ඇතිවෙන එරස් තම මං කිව්වේ අර පුද්ගලයෙක්ගේ හාලෝ ඉෆෙක්ට් එක. ඒ කියන්නේ අපි පුද්ගලයෙක්ගේ බාහිර පෙනුම බලලා නැත්තම් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකෙන් නැත්තම් අපිට තියෙන ස්ටීරියෝටයිප්ස් ගොඩනගාගත්තු. ඒ මනුස්සයා ටැටු එකක් ගහලා ඉන්නවා අපි හිතනවා හරි මෙහෙමයි මෙයා. ඒ වගේ අපි වැරදි ස්ටීරියෝටයිප්ස් අපේ තියෙනවා. එතකොට මේවා තමයි අපි පර්සෙප්චුවල් එරර්ස් විදියට ගන්න. ඒ කියන්නේ සෝෂල් පර්සෙප්ෂන් එක ඩිටර්මයින් කරන ෆැක්ටර්ස් තිබ්බනේ. එතකොට මේවම තමයි සෝෂල් පර්සෙප්චුවල් එරර්ස් විදියට සලකන්නේ. එතකොට මේකට ආන්සර් ලියද්දිත් අපිට මුලින්ම ඕනම් පර්සෙප්ෂන් එක කියන්නේ මොකේද ඉඳන්ම එන්න පුළුවන්. පර්සෙප්ෂන් එක හඳුන්වලා සෝෂල් පර්සෙප්ෂන් එක හඳුන්වලා ඊට සෝෂල් පර්සෙප්ෂන් එකේදී වෙන එරර්ස් කියලා අපිට ඒකට උදාහරණ ලියන්නත් පුළුවන්. ඊට පස්සේ කියනවා mismatch between perceived and objective reality may lead to behavioral issues. ඒකට ඒ ස්ටේට්මන්ට් එකට කමෙන්ට් කරන්න කියලා තියෙනවා. එතකොට මම කෝ ඔබ්ජෙක්ටිව් රියැලිටි කියලා කියන්නේ ඇත්තටම ලෝකේ තියෙන්නේ මොනවද කියන එක. පර්සිව් රියැලිටි කියලා කියන්නේ අපි ඇත්තටම තියෙන දේ දකින්නේ කොහොමද කියන එක. එතකොට මම ඒකටම අර එක්සැම්පල් එකක් කිව්වා අපි ට්‍රැෆික් ලයිට් එකේ ග්‍රීන් ලයිට් එක දකින්න එක අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ්ජෙක්ටිව් රියැලිටි නැත්තම් ඒක තමයි අපි දකින දේ. ඊට පස්සේ අපි ඩිටර්මයින් කරනවා අපි මොකක්ද ඒක දැක්කම කරන්න ඕනේ කියලා. එතකොට අපි ග්‍රීන් ලයිට් එක දැක්කම ඉස්සරහට යන්නද වෙන දෙයක් අපි හිතුවොත් එතන බිහේවියරල් ප්‍රොබ්ලම්ස් ඇති වෙනවා. බිහේවියරල් ඉෂුස් ඇති වෙනවා. එතකොට අපිට ඒ වගේ එකක් එක්සැම්පල් එකක් අරගෙන කියන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ෆ්‍රොඩ්
for fraud personality is a developmental one. ෆ්‍රෝඩ්ගේ පර්සනැලිටි තියරිය එක කියන්නේ පර්සනැල්ට එක වර්ධනය වන කියන ස්ටේජ්ගෙන් ස්ටේජ්ක ඩිවලප් වෙන එකක් කියලා ෆ්‍රෝඩ් කියනවද කියලා තම අපිට මේක කමෙන්ට් කරන්න තියෙන්නේ. එතකොට අපිට මේක ආන්සර් කළ යද්දි පර්සනැලිටි එක කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් කියලා ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ෆ්‍රෝඩ්ගේ සයිකෝ ඇනලිටික් තියරි එකේ කියන්නේ ඔව් පර්සනැලිටි එක ස්ටේජස් කිහිපයකින් ඩිවලප් වෙනවා කියලා තමයි. එතකොට අපිට මේ ස්ටේජස් ටික කියන්න පුළුවන්. මේක නම් කමෙන්ට් කරන්න කියන්නේ මාක්ස් 4යි මේකට තියෙන්නේ. ඒත් අපිට ස්ටේජස් ටික කෙටියෙන් කියන්න වෙනවා. අර ඕරල් ස්ටේජ්, ඒනල් ස්ටේජ්, ෆෝලික් ස්ටේජ්, ඒ ස්ටේජස් ටික අපිට කියන්න වෙනවා. හරි ඊට පස්සේ තව එකක් තියෙනවා attitudes determined by job satisfaction and commitment of employees. එතකොට ඒකත් මම කිව්වා. ඒකත් කමෙන්ට් කරන්න තියෙන මාක්ස් 4යි. එතකොට අපිට attitude එකක් කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ වලින් work related attitudes තමා job satisfaction and commitment කියලා කියන්නේ. ඒතර job satisfaction එක කියලා කියන්නේ job එක කරන පුද්ගලයාට job එක කිරීම තුලින් ලැබෙන තෘප්තිය. එතකොට එහෙම satisfaction එකක් තියෙනවා නම් එයාගේ attitudes positive වෙනවා. ඒ කියන්නේ එයාගේ attitudes determine කරන job satisfaction එක බලපානවා. job satisfaction එකක් නැත්තම් එයාගේ attitudes නෙගටිව් වෙනවා. ඊට පස්සේ කමිට්මන්ට් කියලා කියන්නේ මං කිව්වා එයා ඕගනයිසේෂන් එකේ එම්ප්ලොයි කෙනෙක් වෙච්ච හින්දා එයාට දැනෙන ආඩම්බරය එයා ඒ කම්පැනි එකේ එම්ප්ලොයි කෙනෙක් වෙච්ච එක ගැන ප්‍රවුඩ්. එතකොට අපිට ඒක කියලා අපිට ඒකත් කියන්න පුළුවන්. ඒ වගේ පුද්ගලයෙක්ගේ ඇටිටියුඩ්ස් පොසිටිව්. එතකොට එයාගේ කම්පැනි එක හැර යන්නේ නැහැ, ඇබ්සන්ට් වෙන්නේ නැහැ. ඒ වගේ හොඳ ඇටිටියුඩ්ස් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට මම මේ අද කරපු ඉන්ඩිවිජුවල් ඩිෆරන්සස් ලෙසන් එකට අදාළව ගත්ත ක්වෙස්චන්ස් ටික තමයි ඒ. හරි එතකොට ඉවරයි. මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි ඩවුට්ස් මොකුත් නැත්නම් අපි ඉවර කරමු නේද?